ගිය සතියේ පන්තියේ කතා කර ඉද්දී කරන්ට් එක පුතේ නැතුව ගියානේ. හරි. ඒ නිසා පන්තිය පොඩ්ඩක් ගිය සතියේ වේලාසීන් අතර වුණානේ පොඩ්ඩක්. අර රෙකෝඩින් එක බලපු කට්ටියත් බලන්න තියයි කියලා. හරි පුතේ අර ගිය සතියේ පුතේ කරන්ට් එක නැති වෙච්ච නිසා අපි වේලාසීන් පන්තිය ඉවරුණා ගිය සතියේ. හරි. අපි ගිය සතියේ කතා කර හිටියේ දැන් පුතේ අද අරුත් ළමයි හිටියා ටියුට් එක නැත්තම් ඒ ගැන හිතන්න එපා. මේ වැටික් කරගෙන යමුකෝ. හරි අපි වැටික් කරගෙන යමු. ඉතින් අපි කතා කර හිටියේ ගිණුම් කරන පරිසරය කියන මාතෘකාව තමයි අපි කතා කර ඉන්නේ. හරිද? ගිණුම් කරන පරිසරය. ගිණුම් කරන පරිසරය කියන මාතෘකාව අපි ගිය සතියේ පටන් ගත්තේ අන්තිමට. මේක තමයි අපි කතා කර ඉන්නේ ගිණුම් කරන පරිසරය කියන මාතෘකාව. හරි. එහෙනම් ඉතින් ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ අපි මොකද්ද ගිණුම් කරන පරිසරය කියලා කිව්වේ? ගිණුම් කරන පරිසරය කියලා කිව්වේ අපි ගිණුම් කරණයට බලපෑම් කරන ලබන සාධකවල බලපෑම. ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය. ගිණුම් කරන කියන්නේ ක්‍රියාවලියක්නේ. ඒ ක්‍රියාවලියට බලපෑම් කරන සාධක වලට අපි කිව්වේ මොකක් කියලාද? ගිණුම් කරන පරිසරය කියලා. ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපාන ලබන සාධක වලට කිව්වේ නැත්නම් ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් කරන දේවල් වලට අපි කියන්නේ ගිණුම් කරන පරිසරය. හරිද? එතකොට මේ ගිණුම් කරණයට බලපෑම් කරන සාධක එක වගේ දේවල් එකට දාලා හරි එක වගේ සාධක පුත එකට එකතු කරලා අපි ගිණුම් කරන පරිසරය කොටස් පහකට බෙදුවා. පළවෙනි ගිණුම් කරන පරිසරය අපි කතා කරේ ඒක තමයි කතා කර හිටියේ ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. දෙවැනි එක ඉගෙන ගත්තම ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. පළවෙනි එක ආර්ථික හා දේශපාලන පරිසරය. දෙවැනි එක ශිල්පීය හා වෘත්තීය පරිසරය. තුන්වෙනි එක නෛතික පරිසරය. නෛතික පරිසරය. හතර සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික. පස්වෙනි එක තාක්ෂණික පරිසරය. මේ කතා කරේ ගිණුම් කරන්නට බලපෑන පුතේ සාධක ටික එක වගේ සාධක ටික එකට දාලා ගිණුම් කරන බලපාන එක වගේ සාධක ටික එකට දාලා තමයි අපි සාධක පහකට කතා කරේ. පළවෙනි ගිණුම් කරන බලපාන සාධකය තමයි ආර්ථික හා දේශපාලන පරිසරය. හරිද? ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. එතකොට පුතේ අපි මොකද්ද මේ ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කතා කරේ? හරිද? රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කිරීමේදී ගන්න තීරණ වලට කිව්වා අපි රජයක් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරද්දී ගන්න තීරණ වලට කිව්වා අපි ආර්ථික හා දේශපාලන පරිසරය කියලා. හරිද? ඒ කියන්නේ මෙතන දේශපාලන කියලා කියන්නේ රජයක් වෙන්නේ ඒ රටේ තියෙන දේශපාලන පක්ෂයක්නේ. ඒතර ඒ දේශපාලන පක්ෂ ප්‍රතිපත්තිනේ රටේ ඊට පස්සේ ආර්ථික ප්‍රතිපත්ති වෙන්නේ. එහෙනම් මේ දේශපාලන ආර්ථික පරිසරය කියලා කිව්වේ අපි රජයක් තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරද්දී ගන්න ලබන තීරණ වලට කියව මොන පරිසරය කියලාද? ආර්ථික හා දේශපාලන පරිසරය. රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරලා ක්‍රියාත්මක කිරීමේදී ගන්න ලබන තීරණ වලට කිව්ව මොකද්ද? ආර්ථික හා දේශපාලන පරිසරය. හරි මේ ගැන කතා කරගෙන තමයි අපිට ගිය සතියක් පන්ති නතර කර එකපාරටම පළවෙනි එක අපි කතා කරා බදු ප්‍රතිපත්තිය. ඒක ලිව්වනේ. හරි මේ ආර්ථික හා දේශපාලන පරිසරය කියන එක සාධකයක් තමයි ආර්ථික හා දේශපාලන පරිසරයේ පළවෙනි සාධකය විදිහට අපි කතා කරා බදු ප්‍රතිපත්තිය. බදු ප්‍රතිපත්තිය. ඒ කියන්නේ රටක බදු අය කරන විදිය රජයක ප්‍රධාන ආදායම වෙන්නේ බදුනේ.
ඒ රජයේ පුතේ බදු ආය කරන ආකාරය අනුව ගිණුම් කරන්න බලපානවා. භාණ්ඩ හා සේවල මිල වැඩි වෙන්න බලපානවා. ගිණුම් හදද්දී ආයතනික ලාභය හොයද්දී ඒ බදු කියන එක බලපානවා. හරිද? මං කිව්වේ පුතේ අර 19 12 ඉඳලා ලංකාවේ තියෙන වැඩි බදු පෙස්සතය 100ට 15 තිබ්බ එක 108ට අඩු කරා නව රජයේ බාල්ටපත් වීමත් එක්ක. ඒක භාණ්ඩ හා සේවල මිල බලපානවා. ආයතන වල ගිණුම් කරන ක්‍රියාවලිය කරද්දී ඒක බලපානවා. හරි? භාණ්ඩය හරි අහගෙන පුතේ එතකොට මේ රජයක අය ගන්න බදු ප්‍රතිපත්තිය පුතේ භාණ්ඩ හා සේවවල පුතේ රජයේ බදු වැඩි කරනවා දැන් සමහරවිට භාණ්ඩ හා සේවවල මිල ඉහළ යන්නේ රජයේ බදු අය කරන නිසා. ඔක පුතේ ගිණුම් කරන ක්‍රියාවලට බලපානවා. ඒ ගැන අපි කතා කරා කී සතියේ. හරි ඊට පස්සේ දෙවෙනි එකත් අපි කතා කරා. හරිද? දෙවෙනි එකත් කතා කරා මොනවද විනිමය අනුපාතික. හරිද? දෙවෙනි එකත් අපි කතා කරා විනිමය අනුපාතික කියන වචනේ කතා කරා. විනිමය අනුපාතික. මොකද්ද විනිමය කිව්වේ මුදල් කියන වචනේ කියලා කිව්වා නේද අපි? විනිමය කියලා කිව්වේ මුදල්. විනිමය අනුපාතික. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග උවමාරුවන අනුපාතයට අපි කිව්වේ මොකක් කියලාද? විනිමය අනුපාතිකය. එක් රටක මුදල් ලේඛකයක් තවත් රටක මුදල් ලේඛකයක් සමග උවමාරුවන අනුපාතයට අපි කිව්වේ මොකද්ද? විනිමය අනුපාතිකය. මතකයිනේ? හරි. විනිමය අනුපාතිකය. ඒක අපි කතා කරන්න පුතේ. දැන් පුතේ ඇමරිකානු ඩොලර් එකකට සාපේක්ෂව ලංකාවේ දැන් ඇමරිකා ඩොලර් එකක් ගන්න ලංකා රුපියල් කීයක් දෙන්න ඕනේද? ඒක ගැන අපි ගිය සතියේ කතා කරලා ඉවර කරා. ඊට පස්සේ කතා කරගෙන ඉඳන් මම දැන් මෙතන තමයි අපි නතර කරේ මිල මට්ටම් කියන එක. හරි මිල මට්ටම්. මිල මට්ටම්. පුතේ මේ මිල මට්ටම් කිව්වේ මොකද්ද? මිල මට්ටම් කිව්වේ රටක භාණ්ඩ හා සේවාවල මිල. රටක භාණ්ඩ හා සේවාවල මිල හරිද? රටක භාණ්ඩ හා සේවාවල මිල එන්න මෙහෙම පුතේ ක්‍රමයෙන් වැඩි වෙනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද? උද්ධමනය. හරි. රටක භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවා නම් ඒකට අපි කියන්නේ ක්‍රමයෙන් වැඩි වෙනවා නම් පුතේ. සමහරක් ඔය කෘෂිකාර්මික නිෂ්පාදන වල එහෙම පුතේ ඒවා අස්වැන්න එන කාලෙදී මිල අඩු වෙනවා ආයි අස්වැන්න නැති කාලෙ මිල වැඩි වෙනවා ඒක නෙමෙයි. පුතේ හැමදාම භාණ්ඩ හා සේවාවල මිල ක්‍රමයෙන් වැඩි වෙනවා නම් ඒකට කියන්නේ අපි උද්ධමනය. හරිද? ඒ උද්ධමනය ගිණුම් කරන්න බලපානවා. ඒකට හොඳම උදාහරණේ හරිද? වත්කමක අපි ගමුකෝ ඉඩමක්. ඉතින් මීට අවුරුදු 5කට කලින් අපි ලක්ෂ 10කට ගත්තා. ඉඩමක් මීට අවුරුදු 5කට කලින් ලක්ෂ 10කට ගත්තා. ඒතර ඉඩමේ ගත්ත මිල ලක්ෂ 10යි. නමුත් අද වෙළඳ පොලේ ඉඩම් වටින ලක්ෂ 10ද? නෑ. අද වෙළඳ පොලේ ඉඩම් වටිනවා ලක්ෂ 20ක්. එතකොට පුතේ ඒක ගිණුම් කරන්න බලපානවා. හරි. එහෙනම් පුතේ ඉඩම ලක්ෂ 10ට ගත්ත එක අද ලක්ෂ 20ක් වටින්නේ භාණ්ඩ හා සේවල මිල වැඩි වීමත් එක්ක ඉඩම් වල අගයත් වැඩි වුණානේ. නමුත් අපේ පොත්පත් වල තාම තියෙන්නේ ඉඩම යගේ ලක්ෂ 10යි කියලා. ඒක අදාගයට ප්‍රත්‍යාගරණය කරනවද නැද්ද කියලා පුතේ ආයතනයේ තීරණය ගන්න ගිණුම් කරන්නට ඒක බලපානවා. එතකොට මේ රටක භාණ්ඩ හා සේවා මිල ක්‍රමයෙන් වැඩි වෙන එක තමයි මිල මට්ටම් කියන්නේ රටක භාණ්ඩ හා සේවා වල මිල. ඒතර මේ මිල මට්ටම් වැඩි වෙන එක උද්ධමනය. ඒ උද්ධමනය ගිණුම් කරන්න බලපානවා. හරිද? මොකද කරන්නේ උද්ධමනයෙන් වෙන බලපෑම ගලපනවද නැද්ද? ඒවට පොලියක් අය කරනවද? ඒක පුතේ අපිට ගිණුම් කරන ක්‍රියාවලියේදී බලපෑම් කරන්න සිද්ධ වෙනවා. ගිණුම් කරන ක්‍රියාවට බලපානවා. හරි. දැන් ලෝකේ හැම රටකම පුතේ උද්ධමනයක් තියනවද නැද්ද? තියෙනවා. ලෝකේ හැම රටකම භාණ්ඩ හා සේවා මිල වැඩි වෙනවා. එන්න ක්‍රමයෙන් භාණ්ඩ හා සේවා මිල වැඩි වෙනවා. හරි. ලෝකේ හැම රටකම උද්ධමනයක් තියෙනවා. දැන් ලංකාවේ උද්ධමන වේගය 10% කිව්වොත් ඒකේ තේරුම අවුරුද්දේ මුල භාණ්ඩයක් රුපියල් 100 නම් අවුරුද්දේ අගවෙද්දී භාණ්ඩ මිල කීයක් වෙලාද කියන්නේ? අවුරුදු 110ක් වෙලා. ඒ වගේ පුතේ ලෝකේ හැම රටකම භාණ්ඩ හා සේවල මිල ක්‍රමයෙන්
වැඩි වෙන උද්දමනයක් තියෙනවා. හරි. ලෝකේ උද්දමනය අඩුම රට විදිහට අපි සලකන්නේ මොකද්ද? හිතන්න කියන්න බලන්න. නැත්නම් මෙසේජ් එකක් හරි දාන්න. ලෝකේ උද්දමනය අතින් අඩු රටක් විදිහට අපි සලකන්නේ. ඒ කියන්නේ මීට අවුරුදු 5කට 6කට උඩින් බාණ්ඩ රුපියල් 100 නම් අදත් ඒක 100ම තමයි. හරිද? මීට අවුරුදු 10කට 5කට කලින් බාණ්ඩ රුපියල් 100 නම් අදත් ඒක 101ක් 102ක් වෙලා ඇති. උදේ කියුබාව කියන රට තමයි උද්දමනය අතින් අඩුයි කියන රටක් විදිහට අපි සලකන්නේ. කියුබාව. අහලා තියෙනවද? ෆිදෙල් කාස්ට්‍රෝ එහෙම හිටපු නායකයෙක් හිටියේ. හරිද? කියුබාව කියන රට. හරි. ලෝකේ උද්දමනය අතින් වැඩිම රට විදිහට සැලකුවේ මොකද්ද? උද්දමනයේ වැඩිම රට විදිහට පුතේ සැලකුවේ මොකද්ද ලෝකේ? කියන්නකො මං ගිය සතියේ කිව්වද මන්ද? කියන්න හම්බුන්නේ නැහැ නේ. ලෝකේ උද්දමනයේ වැඩිම රට විදිහට පුතේ තිබ්බේ මොකද්ද? දේ සිම්බාබ්වේ කියන රට. ඒකට අපි ඉස්සර රොඩේෂියාව කියලා කියනවා. හරිද? සිම්බාබ්වේ කියන රට. නැත්නම් ඒකට ඉස්සර කිව්වේ රොඩේෂියාව කියන රට. ඒක දැන් සිම්බාබ්වේ කියලා ක්‍රිකට් ගහන රටක් තියෙන්නේ. සිම්බාබ්වේ. ඉතින් සිම්බාබ්වේ භාණ්ඩ හා සේවල මිල එන්න වැඩි වුණා. ඒතර පුතේ උනේ භාණ්ඩ හා සේවා මිල වැඩි වුණාම පුතේ වෙන්නේ සල්ලි ගොඩාක් අරන් යන්න වෙනවා භාණ්ඩ පොඩ්ඩක් ගේන්න. හරිද? පුතේ විල්බරක් එක සල්ලි අරන් ගිහිල්ලා ඔය FB එකේ මොකද දකින්න තාමත් ෆොටෝස් එහෙම තියෙනවා මොනක් වෙලාවට සිම්බාබ්වේ විල්බරක් පුරවල සල්ලි අරන් යන්නේ. කඩේට යද්දි. ගිහලා පුතේ පොඩි shopping bag එකක බඩු අරන් එන්න වෙන්නේ. ඒ කියන්නේ පුතේ සල්ලි වල වටිනාකමක් නැහැ. සිම්බාබ්වේ කියන රට පුතේ ලෝකේ ලොකුම නෝට්ටුව සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන් එකද කොහෙද ට්‍රිලියන් එකක නෝට්ටුවක් ගහනවා. ලෝකේ ලොකුම සල්ලි කොලේ. ඒ වුණාට පුතේ ඒකෙනුත් අන්තිමට ගන්න පුළුවන් වෙන්නේ පාන් රාත්වලක් විතරයි රටේ මිනිස්සුන්ට. හරිද? ඒ තරම් ඒ රටේ මිනිස්සුන්ගේ භාණ්ඩ හා සේවන මිල වැඩි වුණා. ඒකට හේතු උනේ පුතේ ඒ රටේ හිටපු පුතේ පාලකයෝ මුදල් අච්චු ගැහුවා. මුදල් අච්චු ගැහුවා මුදේ රටේ නිෂ්පාදනයක් නැතුව භාණ්ඩ හා සේවා නැතුව සල්ලි අච්චු ගහලා පුතේ මිනිස්සුන්ගේ අතර දුන්නට වැඩක් නැහැ. ඇයි ඒ? බඩු ගන්න නැහැ. ඒතර පිට රටින් බඩු ගේන්නත් බෑ. ඇයි ඒ? පිට රටින් බඩු ගේන්න පුතේ ඇමරිකන් ඩොලර්ස් දීලානේ පිට රටින් බඩු ගන්න ඕනේ. අපේ රටේ සල්ලි කොච්චර අච්චු ගැහුවත් ඒවට පිට රටින් බඩු ගන්න බෑනේ. ඒක පිළිගන්නේ නැහනේ. ඒ නිසා පුතේ බඩු නැහැ සල්ලි කොල තියෙනවා මිනිස්සුන්ගේ අතේ. හරිද? එතකොට පුතේ උද්දමනය මොකද වෙන්නේ? වැඩි උනේ ඇයි? සල්ලි තියෙනවා බඩු නැහැ. ඒතකොට භාණ්ඩ හා සේවල මිල වැඩි වෙනවා. ඒක තමයි උද්දමනය. හරි. දැන් පුතේ මම දන්නේ අපේ රටේත් පහුගිය කාලේ සල්ලි සෑහෙන්න අච්චු ගැහුවා. නමුත් මහ බැංකුව අධිපතිතුමා නම් කිව්වේ එහෙම සල්ලි අච්චු ගැහුවට භාණ්ඩ හා සේවල මිල වැඩි වෙන්නේ නැහැ කියලා. මම දන්නේ එයා දන්න ආර්ථික විද්‍යාව මොකක්ද කියලා. එහෙම කියනවා මම දැක්කා. නමුත් දැන් මිනිස්සුන්ට දන්නෝ ඒක. භාණ්ඩ හා සේවල මිල එන්න වැඩි වෙනවා කියලා ඒක මිනිස්සුන්ට දන්නවා ඒක මහ බැංකුව අධිපතිතුමාට නම් දැනෙන්නේ නැතුව ඇති. හරි. එතකොට මේ භාණ්ඩ හා සේවල මිල එන්න වැඩි වෙනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද? උද්දමනය. පැහැදිලි නේද? එතකොට මේ මිල මට්ටම් කියන එක ඒ කියන්නේ රටක භාණ්ඩ හා සේවා වල මිල ගිණුම්කරණයට බලපානවා. හරි. එතකොට අපි ඒක ලිව්වා නේද? මිල මට්ටම් ලිව්වා නේද? ආර්ථික හා දේශපාලන පරිසරයේ තියෙන සාධක යටතේ අපි බදු ප්‍රතිපත්තිය කියන එක ලිව්වා. විනිමය අනුපාතික කියන එක ලිව්වා. මිල මට්ටම් කියන එක ලිව්වා. මට මතකයි ඒ තුන මම ලිව්වා. හරි. එහෙනම් ඊළඟ එක ලියා ගන්න රාජ්‍ය ප්‍රතිපත්ති. හරි. ඊළඟ එක ලියා ගන්න රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්ති. ඔක ලිව්වේ නේ අපි. රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්ති. හරිද? පුළුවන් සුදුම වාට මං ගිය සතියේ කිව්වා එහෙන් ගන්න පුළුවන් පිළියන්දල ආයතනයේ තියෙනවා. ඇවිල්ලා ගන්න. හරි? එතකොට
හරි. එතකොට පුතේ මිල ලිව්වා නේද? රාජ්‍ය ප්‍රතිපත්ති කියලා ලිව්වා. හරි රාජ්‍ය ප්‍රතිපත්ති කියලා ලිව්වා. ඒකේ අර්ථය වරහන් ඇතුළු ලියා ගන්න. ඒකේ අර්ථය වරහන් ඇතුළු ලියා ගන්න. පොලි අනුපාතික රාජ්‍ය ප්‍රතිපත්ති කියලා ඒක වරහන් ඇතුළු ලියා ගන්න. පොලි අනුපාතික වැටුප් තීරණ. වැටුප් තීරණ ඉවනේ රාජ්‍ය ප්‍රතිපත්ති ඒකේ යටතේ පොලි අනුපාතික වැටුප් තීරණ වරහනවහන් පොලි අනුපාතික වැටුප් තීරණ හරි පොලි අනුපාතික වැටුප් තීරණ හරි ආගෙන ඉන්න. එතකොට මේ රාජ්‍යයක ප්‍රතිපත්තියමත් තමයි රටක පොලි අනුපාතික තීරණය වෙන්නේ. මොකක්ද මේ පොලි අනුපාතික කියලා කියන්නේ? පොලි අනුපාතික කියලා කියන්නේ මොකද? ඔයා බැංකුවක සල්ලි දැම්මහම ඔයා ඉතිරි කිරීමේ කිරීමක සල්ලි දැම්මහම ඔයාට බැංකුවෙන් ගෙවන පොලිය ආයක පොලි අනුපාතික තමයි. එහෙම නැත්නම් ඔයා බැංකුවෙන් ණයක් ගන්න යන්න. හරි. බැංකුවෙන් ණයක් ගත්තාම බැංකුව ඔයාට ණයක් දීලා බැංකුව පොලියක් අය කරනව නේද? ඒක තමයි පොලි අනුපාතික. හරි. පොලි අනුපාතික කියන්නේ ඒක. ඒ පොලි අනුපාතික තීරණය කරන්න පුතේ රජයා. පොලි අනුපාතික තීරණය කරන රජයා. රජයක ප්‍රතිපත්තිය පොලි අනුපාතික. සමහරක් රජයන් ආපු ගමන් පොලි අනුපාත අඩු කරනවා. පොලි අනුපාත අඩු කරාම මොකද්ද වෙන්නේ? ව්‍යාපාරිකයෝ මොකද ගන්න පුතේ පොලි අනුපාතක අඩු වුණාම? බැංකුවලින් ණය ගන්නවා. ණය අරගෙන ඒවා ව්‍යාපාරවල යොදවනවා. එතකොට අලුත් ව්‍යාපාර බිහි වෙනවා. ව්‍යාපාරට අවශ්‍ය ප්‍රාග්ධන එනවා. ඒතර ව්‍යාපාර වැඩි වෙනවා. ව්‍යාපාර වැඩි වුණාම ඒ නිෂ්පාදනය වැඩි වෙනවා. ව්‍යාපාර වැඩි වුණාම නිෂ්පාදනය වැඩි වෙනවා. ඒ උද්දමනයේ අඩුම රට විදිහට අපි සලකන්නේ කියුබාව කියන රට. හරිද? කියුබාව කියන රට තමයි අපි උද්දමනයේ අඩුම රටක් විදිහට සලකන්නේ. හරිද? රටක් විදිහට රටම කියන්න බෑ රටක් විදිහට සලකන්නේ කියුබාව කියන රට. හරි. එතකොට අහගෙන ඉන්නකෝ. රාජ්‍ය ප්‍රතිපත්ති වල දෙකක් තමයි පොලි අනුපාතික. හරි. පොලි අනුපාතික කියන්නේ බැංකුවක් ණයක් දෙද්දී අය කරන පොලිය සහ බැංකුවක අපි සල්ලි තැන්පත් කරාම අපෙන් අය කරන පොලිය. ඒක තමයි පොලි අනුපාතික කියලා අපි කියන්නේ. හරිද? පොලි අනුපාතික. හරි පොලි අනුපාතික. එතකොට මේ පොලි අනුපාතික අඩු කරාම වැඩි කරාම මේ ගිණුම් කරන්න බලපානවා. ඉතින් පොලි අනුපාතික අඩු කරාම බිස්නස් කරන කට්ටිය බැංකුවලින් ණය ගන්නවා. අරගෙන ඒවා ව්‍යාපාරවල යොදවනවා. ඒතර ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය ඇවිල්ලා ව්‍යාපාරවල නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන්. හරි. ඉතින් ඕක තව පොඩ්ඩක් කියලා දුන්නොත් දැන් ණය ගත්තාම ව්‍යාපාර දියුණු වෙන්නේ කොහොමද? මේකත් මම මෙතනින්ම කියලා ඉන්න. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා මේ ටික අහගෙන ඉන්නද රටක ජීවන තත්ත්වය උසස් ජීවන තත්ත්වය පහත්. ඔයගොල්ලෝ අහලා තියෙනවද දැන් අපේ රටේ මිනිස්සු ලෝකේ මිනිස්සු ඔය දුප්පත් රටවල් වල ඉන්න මිනිස්සු මොකද කරන්නේ ලෝකේ පොසත් රටවල් වලට පැනලා යනවා. ඒ කියන්නේ රටවල් වලට යන්න උත්සාහ කරනවා. කොහොම හරි පුතේ પાස්පෝර්ට් එකක් හදාගෙන වීසා අරගෙන හරි වීසා නැතුව හරි හොරෙන් හරි රටවල් වලට යන්න උත්සාහ කරනවා. ඇයි ඒකට හේතුව? දැන් අපි කැමති පුතේ එංගලන්තෙට, ඇමරිකාවට, නවසීලන්තෙට, ඕස්ට්‍රේලියාවට යන්න අපි කැමතියි. අපි කැමති නෑ පුතේ දුප්පත් රටකට යන්න. සෝමාලියා වගේ රටකට යන්න අපි කැමති නෑනේ. ඇයි ඒ පුතේ? ඒකට හේතුව අර මම කියපු රටවල් වල ජීවන තත්ත්වය උසස්. ජීවන තත්ත්වය උසස්. මොකද්ද ජීවන තත්ත්වය කියලා කියන්නේ? පුතේ ජීවන තත්ත්වය කියලා කියන්නේ මොකද්ද? දැන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල ජීවන තත්ත්වය උසස්.
දැන් සෝමාලියාව දුප්පත් අප්‍රිකානු රටවල් තියෙන්නේ. ඒවා ජීවන තත්ත්වය පහත්. මොකද්ද මේ ජීවන තත්ත්වය උසස් පහත් කියලා කියන්නේ? ඒ ජීවන තත්ත්වය උසස් පහත් කියලා කියන්නේ මිනිස්සුන්ගේ තමන් අවශ්‍යතාව උමනා සපුරා ගන්න මොනවා වලින්ද? මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතාව සහ උමනා සපුරා ගන්න මොනවා වලින්ද පුතේ? භාණ්ඩ හා සේවා පාවිච්චි කරලානේ. මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතාව සහ උමනා සපුරා ගන්න මොනවා පාවිච්චි කරලාද? භාණ්ඩ හා සේවා පාවිච්චි කරලා. එතකොට පුතේ ජීවන තත්ත්වය උසස් කියලා කියන්නේ හොඳ භාණ්ඩ හා සේවා පාවිච්චි කරනවා නම් රටක මිනිස්සු හොඳ භාණ්ඩ හා සේවා ක්වොලිටි ගුණත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා පාවිච්චි කරනවා නම් ඒ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කියනවා. බාල භාණ්ඩ හා සේවා පාවිච්චි කරනවා නම් ඒ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහත් කියනවා. ඉතින් ඔක්කොම අවශ්‍යතාව වුණා සපුරා ගන්න ඕනේ. ජීවන තත්ත්වය ඒතර හොඳ භාණ්ඩ හා සේවා වලින් ක්වොලිටි භාණ්ඩ හා සේවා වලින් පුතේ අවශ්‍ය වුණා සපුරා ගන්න ජීවන තත්ත්වය උසස්. බාල භාණ්ඩ හා සේවා වලින් ජීවන තත්ත්වය අවශ්‍යතාව වුණා සපුරා ගන්න නම් ජීවන තත්ත්වය පහත් කියලා කියනවා. එතකොට මට කියන්න මේ ජීවන තත්ත්වය උසස් පහත් වෙන්න බලපාන්නේ මොකද්ද මිනිස්සුන්ගේ? ඉතින් මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් පහත් වෙන්න බලපාන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස්ද පහත්ද කියලා තීරණය කරන්න බලපාන්නේ මිනිස්සුන්ගේ මොකද්ද? කියන්න පුළුවන් කියන්නකෝ. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් පහත් කියලා කියනවනේ. ජීවන තත්ත්වය උසස් පහත් වෙන්න බලපාන්නේ මිනිස්සුන්ගේ මොකද්ද? ආර්ථිකය. නැත්තම් පුතේ ඒකට අපිට කියන්න පුළුවන් මිනිස්සුන්ගේ ආදායම. හරිද? මිනිස්සුන්ගේ ආදායම. මිනිස්සුන්ගේ ආදායම. පුතේ ආදායම වැඩි මිනිහා ආදායම අඩු වැඩි මිනිස්සයා හොඳ භාණ්ඩ හා සේවා තමයි පාවිච්චි කරන්නේ. ආදායම අඩු මිනිස්සයා බාල භාණ්ඩ හා සේවා තමයි පාවිච්චි කරන්නේ. හොඳ ආදායම වැඩි මිනිස්සයා 5 star hotel එකකට ගිහිල්ලා පුතේ උදේ කෑමක් ගනී. පාම් පෙත්තක් එක ලස්සනට හදලා සලාද කොලයක් දාලා චීස් පෙත්තක් දාලා හරි ලස්සනට හදපු උදේ විදිහට පාම්ම කන්නේ යක් පාම්ම තමයි කන්නේ. නමුත් ඒක අර ක්වොලිටියට එයා කනවා. හරිද? සල්ලි තියෙන එක්කෙනා 5 star hotel එකකට ගිහිල්ලා ඒ විදිහට කයි. සල්ලි නැති එක්කෙනා ලෑලි කඩයක් ගාවට ගිහිල්ලා පාම් භාගයක් අරගෙන පේන්ටියක් අරගෙන පේන්ටිය පොගව පාන් එක්කයි. දෙන්නම් උදේ කෑම කියන එක තමයි කෑවේ. නමුත් අර ලෑලි කඩේට අරයා ගියයි එයාට ඒ 5 star hotel එකකට යන්න තරම් සල්ලි නැහැ ඒකයි ගියේ. 5 star hotel එකකට යන්න එයාට ලෑලි කඩේ ගිය කෙනාට සල්ලි තිබ්බනම් එයා ලෑලි කඩේට යන්නේ නැහැ. එයාත් අතන්ටම යනවද නැද්ද? යනවා. එහෙනම් පුතේ ඒතකොට අර 5 star hotel එකකට ගියපු එක්කෙනාගේ ජීවන තත්ත්වය උසස් කියනවා. අර ලෑලි කඩෙන් පාන් භාගයක් ආපු එක්කෙනාගේ ජීවන තත්ත්වය පහත් කියනවා. පුතේ මේ ජීවන තත්ත්වය උසස් පහත් වෙන්න බලපෑවේ මේ මිනිසුන්ගේ මොකද්ද? ආදායම. මිනිස්සුන්ගේ ආදායම තමයි ජීවන තත්ත්වය උසස් පහත් වෙන්න බලපාන්නේ. හරිද? මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් පහත් වෙන්න බලපාන්නේ මිනිස්සුන්ගේ ආදායම. හරිද? ආදායම වැඩි නම් හරිද? ආදායම වැඩි නම් මිනිස්සුන්ගේ හොඳ භාණ්ඩ හා සේවා මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන්. ආදායම අඩුයි නම් මිනිස්සු පුතේ බාල භාණ්ඩ හා සේවා තමයි පාවිච්චි කරන්නේ. හරිද? එතකොට දැන් පුතේ මට කියන ප්‍රශ්නේ අර ජීවන තත්ත්වය උසස් අර ඕස්ට්‍රේලියාව එංගලන්තය වගේ ඇමරිකාව වගේ රටවල් වල මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස්. ඇයි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස්? ඒ මිනිස්සුන්ගේ ආදායම ඉහළයි. රටේ ආදායම වැඩි ඒ මිනිස්සුන්ගේ. එතකොට අර සෝමාලියා වගේ අප්‍රිකානු රටවල් වල ජීවන තත්ත්වය පහත්. ඇයි? ඒ රටේ මිනිස්සුන්ගේ ආදායම අඩුයි. එනම් පුතේ රටක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න නම් රටක ආර්ථිකය හදනවායි කියලා කියන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ මොකක් වැඩි කරන්න ඕනේද කියන්නේ? ආදායම වැඩි කරන්න ඕනේ. එනම් පුතේ රජයක් කරන්න ඕනේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න නම් ඒ මිනිස්සුන්ගේ ආදායම වැඩි කරන්න ඕනේ. රයිට්. දැන් මම කියන ආදායම වැඩි කරන්න ඕනේ කියලා. කොහොමද ඒක වෙන්නේ? හරි. පුතේ ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඔයගලන්ට ඉකෝන් වල ඉස්සරහදී ඉගෙන ගන්න තියෙනවා මෙන්න මෙහෙම සංකල්පයක්. හරි. ආර්ථික විද්‍යාවේ ඔයගලන්ට උගන්වන්නේ මෙහෙම සංකල්පයක්. ජාතික නිෂ්පාදනය සමානයි ජාතික නිෂ්පාදනය සමානයි ජාතික ආදායම. හරිද? ජාතික ආදායම සමානයි ජාතික වියදම කියලා සංකල්ප තුනක් උගන්වයි.
හරිද? මේක උගන්වන්න ඔයගලන්ට ඉකොනොමිවලදී උගන්වන්නයි. ජාතික නිෂ්පාදන සමානයි ජාතික ආදායම, ජාතික ආදායම සමානයි ජාතික වියදම. ඒ කියන්නේ පුතේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කියලා කියන්නේ මිනිස්සුන්ට වියදම් කිරීමේ හැකියාවනේ. හොඳ භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාවනේ. ඒ කියන්නේ වියදම් කරන්න පුළුවන්. වියදම් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුන්ට මොනවද තිබ්බොත්? ආදායම තිබ්බොත්. ආදායම තියෙන්නේ නිෂ්පාදනයක් තිබ්බොත්. හරි. මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. මම මේක සරල උදාහරණයකින් ගන්නම්කෝ. හරි. මම අද දවසේ ඇතුළත ගෙදරට වෙලා කිසිම වැඩක් කරන්නේ නැතුව ඔහේ ඉන්නවා. හරිද? කිසිම වැඩක් කිසිම නිෂ්පාදනයකට දායක වෙන්නේ නැහැ. මම අද දවසේ ඔහේ ගෙදරටලා ඉන්නවා පුතේ. කම්මැලි කමේ ඔහේ ඉන්නවා. හරි. එතකොට මට අද වියදම් කිරීමේ හැකියාව බිඳුවයි. ඇයි මං කිසි වැඩක් කරේ නැහැ නේ? මගේ වියදම් කිරීමේ හැකියාව බිඳුවයි. ඇයි මගේ ආදායම බිඳුවයි. ඇයි මගේ ආදායම බිඳු උනේ? මං කිසි නිෂ්පාදනයකට දායකුනේ නැති නිසා. ඔක තව ටිකක් කියලා දෙන්නම්කෝ සරලව. මම අද දවසේ ඇතුළත පුතේ මොකක් හරි වැඩක් කරලා මොකක් හරි පුතේ දෙයකට දායක වෙලා මං කියනවා මගේ ගාස්තු රුපියල් 10000යි කියලා. එක්කෙනෙක් පුතේ මගේ සේවාව ලබා ගත්තා. මං එයාට කියනවා මගේ ගාස්තුව 10000යි. එයාත් කැමති වුණා මට 10000ක් දෙන්න. හරි. මං ඒ වැඩේ එයාට කරා. එයාට වැඩේ මං කළා දුන්නා මට 10000ක් හම්බුණා. දැන් මට කියන්න මට වියදම් කරන්න පුළුවන් ගාණ කීයද? මට අද වියදම් කරන්න පුළුවන් ගාණ කීයද පුතේ? 10000යි. ඒ කියන්නේ මගේ ආදායම කීයද? 10000යි. ඒ කියන්නේ පුතේ මම අද කරපු වැඩේ ගාණ කීයද? මම අද රටේ නිෂ්පාදනයේට දායක වුණා කීයකින්ද? 10000කින්. හරිද පුතේ කිව්වේ? ඒ කියන්නේ පුතේ මිනිස්සුන්ගේ නිෂ්පාදනය තමයි පුතේ අද මං වැඩක් කරානේ ඒකට මං ගත්ත රුපියල් 10000. ඒ කියන්නේ මං අද නිෂ්පාදනය මගේ 10000යි. මගේ ආදායම කීයද? 10000යි. මට වියදම් කරන්න පුළුවන් ගාණක් කීයද? 10000ක්. එහෙනම් පුතේ මට අද 10000ක් වියදම් කරන්න පුළුවන් වුණේ ඇයි? මං 10000ක අද වැඩ කරපු නිසා. මං අද කිසිම වැඩක් කරේ නැත්තම් මගේ ආදායම් බිඳුවයි. මට වියදම් කරන්න පුළුවන් ගාණ බිඳුවයි. මගේ ආදායම් බිඳුවයි. මගේ නිෂ්පාදනය බිඳුවයි. මං අද 10000ක වැඩක් කරා නම් මගේ නිෂ්පාදනය 10000යි, මගේ ආදායම 10000යි, මගේ වියදම 10000යි. පැහැදිලිද කියන කතාව? එහෙනම් පුතේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න නම් හොඳ භාණ්ඩ හා සේවා ගන්න ඕනේ. හොඳ භාණ්ඩ හා සේවා ගන්න නම් මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. වියදම් කරන්න මිනිස්සුන්ට ආදායම් තියෙන්න ඕනේ. ආදායම් තියෙන්න නම් මොකක්ද තියෙන්න ඕනේද? නිෂ්පාදනයක් තියෙන්න ඕනේ. එහෙනම් පුතේ මතක තියාගන්න අපි වුණත් මම පුතේ සලකන දෙයක් තමයි දුප්පත් පොහොසත් මිනිස්සු කියලා જાතියක් නැහැ. ඉන්නේ වැඩ කරන මිනිස්සුයි වැඩ කරන්නේ නැති මිනිස්සුයි. ඇයි? වැඩ කරොත් ඒකට සමාන ආදායමක් එනවද නැද්ද? එනවා. වැඩ කරොත් ඒකට සමාන ආදායමක් එනවා. ඒ අපේ නිෂ්පාදන සමාන ආදාය. ඒක අපිට වියදම් ගන්න පුළුවන්. අපි වැඩක් නොකරොත් නිෂ්පාදනය නොකරොත් අපේ ආදායම නැහැ. ඒක අපිට වියදම් කරන්නත් බෑ. එහෙනම් පුතේ මිනිහ දියුණු වෙනවා කියන්නේ ඒ මිනිස්සයා මොනව කරනවා කියන එකද? ඒ මිනිස්සයා වැඩ කරනවා කියන එක. ඒ වැඩ කරන ප්‍රමාණයට තමයි පුතේ මේ මිනිස්සයාගේ නිෂ්පාදනය. ඒක තමයි මිනිස්සයාගේ ආදායම. ඒක තමයි මිනිස්සයාට වියදම් කරන්න පුළුවන්. එහෙනම් පුතේ රටක් දියුණු කරනවා කියලා කියන්නේ මොකද්ද? රටක් දියුණු කරනවා කියන්නේ ඒ රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඕනේ. ජීවන තත්ත්වය උසස් කරනවා කියලා කියන්නේ ඒ රටේ මිනිස්සු පාවිච්චි කරන භාණ්ඩ හා සේවා හොඳ ගුණත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා පාවිච්චි කරන තත්ත්වෙට ගේන්න ඕනේ. හොඳ ගුණත්වයෙන් යුතු භාණ්ඩ හා සේවා පාවිච්චි කරන මිනිස්සුන්ගේ වියදම් කිරීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. වියදම් කිරීමේ හැකියාව වැඩි වෙන්න ආදායම වැඩි වෙන්න ඕනේ. ආදායම වැඩි වෙන රටේ මොකක් වැඩි වෙන්න ඕනේද? නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. එහෙනම් පුතේ රටක් දියුණු කරනවා නම් ඒ රටේ පාලකයෝ දැනගන්න ඕනේ මොනවද කරන්නද කියලා. රටක් දියුණු කරනවායි කියලා කියන්නේ ඒ රටේ පාලකයෝ දැනගන්න ඕනේ රටේ මොනවද වැඩි කරන්නද කියන්නේ. නිෂ්පාදනය වැඩි කරන්න. රට කර්මාන්තශාලා වැඩි කරන්න ඕනේ. රටක හදන භාණ්ඩ හා සේවා වැඩි කරන්න ඕනේ. රටක නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. දැන් පුතේ අද අපේ රටට අපිට වෙලා තියෙන්නේ මොකද්ද? පිටරටක භාණ්ඩයක් පාවිච්චි කරන්න විදියක් නැහැ. ඇයි? අපිට සල්ලි නැහැ පිටරටින් බඩු ගේන්න. ඇයි අපිට පිටරටින් බඩු ගේන්න සල්ලි නැත්තේ? අපේ රටේ නිෂ්පාදනයක් නැහැ පුතේ. අපි පුතේ නිෂ්පාදනය කරන්න ඕනේ. නිෂ්පාදනය කළේ බඩු පිටරටවලට විකුණන්න ඕනේ. දැන් බාන්න පුතේ ඉන්දියාව ගත්තොත් අද හොඳ තත්ත්වයක ඉන්නවා. ඉන්දියාව බාන්න නිෂ්පාදනය කරනවා. කලිය පිටරටවලට විකුණනවා. ජපානය ගත්තොත් බාන්න නිෂ්පාදනය කරනවා. ඒ පිටරටවලට විකුණනවා. ඇමරිකාව බාන්න නිෂ්පාදනය කරනවා. ඇමරිකන් පිටියක් පාන් පිටි කියලා කන්නේ තනි කරපු දේ ඇමරිකාවේ නිෂ්පාදනයක් පාන් පිටි. හරි.
නවසීලන්තේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් කිරිපිටි නිෂ්පාදනය කළේ රටවල් වලට විකුණලා ඒගොල්ලෝ සල්ලි හොයා ගන්නවා. එහෙනම් පුතේ රටක් දියුණු කරන්න නම් ඒ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. අපි කයිවාරු කරලා හදලා වැඩක් නැහැ. අපේ රජදරුවෝ මෙහෙම වැව් හැදුවා, මෙහෙම අඟලෙන් අඟල වතුර බැස්සුවා, මෙහෙම වැව් කර්මාන්තය. එතකොට සුද්දා කැලේට ගියේ, අපි වැසිකිළියට ගියේ කියලා බොරු පම්පෝරි වැඩක් නැහැ පුතේ අපේ. ඉතින් අපි අද නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. එදා කරපුව ගැන කීයක ඉඳලා වැඩක් නැහැ අපි. දැන් රටක නිෂ්පාදනය පුතේ වැඩි කරන්න ඕනේ. රටක නිෂ්පාදනය වැඩි කරොත් තමයි ඒ රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වෙන්නේ. ආදායම් වැඩිනොත් තමයි මිනිස්සුන්ට වියදම් කිරීමේ හැකියාව වැඩි වෙන්නේ. හරි. දැන් පුතේ අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන වැරද්දනේ. ඡන්දයක් දෙද්දී හරිද? ඉතින් රට දියුණුවයි එක රටේ නිෂ්පාදනය වැඩි වෙනවයි කියන එක. නමුත් පුතේ අපේ රටේ මිනිස්සු ජනාධිපති වර්ණයක් කියලා හිතමුකෝ. අපි තුමු අපේක්ෂකයෝ දෙන්නෙක් ඉන්නවා. එක අපේක්ෂකයෙක් කියනවා ඇවිල්ලා උඹලට මම කිසිම දෙයක් නිකන් දෙන්නේ නැහැ. මේ අර එහා පැත්තේ තියෙන නිකන් ඉඩම් ටික මම ඔක්කොම රජයට ගන්නවා. අරගෙන ඒවයි හදනවා කර්මාන්ත ශාලා. එක අපේක්ෂකයෙක් කියනවා. ඒවයි ඔක්කොම මම හදනවා කර්මාන්ත ශාලා. හරිද? ඒ කර්මාන්ත ශාලාවල උඹලා ඔක්කොම එන්න ඕනේ වැඩ කරන්න. උදේ 8 ඉඳලා 5 වෙනකම් වැඩ කරන්න ඕනේ. ඔක්කොමලා වැඩ කරන්න ඕනේ. කාටවත් නිකන් ඉන්න බෑ. කියලා පුතේ එක අපේක්ෂකයෙක් කියනවා ඒවයි වැඩ කරන්න ඕනේ කියලා කියනවා. හරිද? ඒක අපේක්ෂකයෙක්. තව අපේක්ෂකයෙක් ඇවිල්ලා කියනවා රයිට් උඹලා මුකුත් කරන්න ඕනේ නැහැ නිකන් ඉන්න තියෙන්නේ ගෙවල් වලට වෙලා ජොලි ඉන්න තියෙන්නේ මං ජොලි ඉන්න දෙනවා මම ඔයගොල්ලන්ට ඒ කොල්ලෝ කෙල්ලන්ට රුපියල් මේ 50000 ගෙදරට ගෙනත් දෙනවා ආහාර මල්ලන් නිකන් ගෙදරට ගෙනත් දෙනවා පොහොර ටික නිකන් දෙනවා කියලා පුතේ එක අපේක්ෂකයෙක් කියනවා. හරිද? ලංකාවේ මිනිස්සු ඡන්ද දෙන්නේ කාටද? අර පළවෙනියටද දෙවෙනි අපේක්ෂකයා ලංකාවේ මිනිස්සු ඡන්ද දෙන්නේ. ලංකාවේ මිනිස්සු පුතේ ඡන්ද දෙන්නේ අර දෙවෙනි අපේක්ෂකයන් නේද? ඇයි? නිකන් දෙන්නම් කිව්වා 10000 50000 දෙන්නම් කිව්වා එයාට ඡන්ද දෙනවා. හරිද? පුතේ එතකොට අර මිනිස්සුන්ට ඡන්ද දෙන්නේ අපි. රටක නිෂ්පාදනය වැඩි කරනවා එක එක්කවත් නිකන් තියන්නේ ඔක්කොම ඇවිල්ලා මේ කර්මාන්තශාල වැඩ කරන්න ඕනේ කියන මිනිස්සු අපේ රටේ මිනිස්සු ඡන්ද දෙන්නේ නැහැ. මිනිස්සු අන්තපරාදයි. නමුත් අර නිකන් දෙන්නම් කියපු එක දිනනවා. දිනලා පුතේ යකා නිකනුත් කාලයක් දෙනවද නැද්ද? දෙනවා. කොහොමද දෙන්නේ? නිෂ්පාදනයක් නැහැ. දෙනවා මිනිස්සුන්ට දෙනවා නිකන් දෙනවා ජොලියේ ඉන්න දෙනවා. කොහොමද කරන්නේ? රටේ මොකක් හරි ගෑල්ලා විකුණනවා. ඒකෙන් පිට රටින් සල්ලි ටිකක් ගන්නවා. ඒ සල්ලි ටික මිනිස්සුන්ට බෙදලා දෙනවා. ආයේ ඒ සල්ලි ටික ඉවර වෙද්දි ආයි පිට රටකින් මොකක් හරි කෑල්ලක් අපේ කෑල්ලා විකුණනවා. හරිද? ඒ සල්ලි ටික මිනිස්සුන්ට බෙදලා දෙන මිනිස්සුන්ගේ ජොලියේ තියෙනවා ආතල් එකේ තියෙනවා. විකුණන් කනවා. ඒගොල්ලත් කොමිස්සයක් ගන්නවා උල් ජොලියේ ඉන්නවා. උදේ අන්තිමට ලෝකේ අනිත් රටවල් වලට කියන විදිහට අපිට ඉන්න වෙනවා. පැහැදිලිද කිව්වද? නමුත් අර පළවෙනි අපේක්ෂකයාට ඡන්ද දුන්නම් එයා මොකද්ද කිව්වේ? එයා කිව්වේ රටේ නිෂ්පාදනය වැඩි කරන්නම්, කර්මාන්තශාලා හදන්නම්. බල ඔක්කොම මේක වැඩ කරන්න ඕනේ. එහෙම වුණා නම් මොකද වෙන්නේ? රටේ නිෂ්පාදනය වැඩි වෙනවා. මිනිස්සුන්ගේ අතර සල්ලින ආදායම් වැඩි වෙනවා. ඇයි වැඩ කරාම පුතේ ආදායම් හම්බෙනවනේ. ඒතර මිනිස්සුන්ගේ වියදම් කරන්න පුළුවන්. ජීවන තත්ත්වය උසස් වෙනවා. ලෝකෙ පුතේ රටවල් දියුණුලා තියෙන්නේ එහෙමයි ඈ. ලෝකෙ දියුණු වෙච්ච රටවල් පුතේ දියුණුලා තියෙන්නේ වැඩ කරලා. මිනිස්සු දියුණුලා තියෙන්නේ වැඩ කරලා. නිකන් ඉඳලා නෙමෙයි. එහෙනම් ඔයාටත් පුතේ දියුණු වෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? වැඩ කරන්න ඕනේ පුතේ. වැඩ කරොත් අපි දියුණු වෙනවද නැද්ද? දියුණු වෙනවා. ඒකයි රහස ඈ. ඔයාගේ දියුණුව කියන්නේ පුතේ ඔයා කරන නිෂ්පාදනය ඔයා කරන වැඩ ප්‍රමාණය. එහෙනම් පුතේ රටක් දියුණු කරන්න නම් ඒ රටේ අපි මම සරලව කිව්වේ රටක නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. නිෂ්පාදනය තමයි රටේ ආදායම. ඒ රටේ ආදායම තමයි රටේ වියදම. පැහැදිලිද පුතේ කියපු දේ? අපි රටවලට බාරිනවා අනේ රටවල වැඩක් නැහැ. මිනිස්සු මූණවත් බලන්නේ ඒ මිනිස්සුන්ගේ වැඩේ මිනිස්සු කියලා බාරිනවා. අපේ රටේ එහෙම නෙමෙයි මේ පාරට හම්බුනාම hina වෙනවා මාර ආගන්තුක සත්කාර කියලා බයිලා කියනවා. ඒ රටවල මිනිස්සුන්ට මේ අනුන්ගේ දේවල් හොය අනුන්ගේ මූණවල බල hina වී ඉන්න වෙලාවක් නැහැ. ඒ මිනිස්සු වැඩ කරන්න ඕනේද නැද්ද? වැඩ කරන්න ඕනේ. රටවල් දියුණු වෙන්නේ වැඩ කරද්දී. ඒ රටවල් දියුණු වෙලා. ඒ වැඩ කරලානේ. අපේ රටවල් වල මිනිස්සු ඔය පුතේ hina වී ජොලියේ කාලා බීලා ඉන්නවා. අනිත් මිනිස්සුන්ගේ දේවල් හොය ඉන්නවා. ඒතකොට නිෂ්පාදනයක් නැහැ. හරිද?
රට අගාදිනමයි යන්නේ පුතේ. බලන්නකො අපේ රටේ කැලෙන්ඩරයක් අරගෙන කොච්චර රතු දින තියෙනවද කියලා. ඔය හැම ආගමිකම නායකයාගේ බර්ත්ඩේ සමර ඒ හැම එකටම නිවාඩු. ඔය ඉන්න පුතේ. මොනවා හම්බුණත් පුතේ අපේ රටේ නිවාඩු. හැම මාසෙම හද ලොකු උනත් නිවාඩු. මාසෙ පොයට හැමදාම නිවාඩු. ඉතින් පුතේ රටක වැඩක් නොකර රට දියුණු වෙයිද? ඉතින් අපේ රට මේ වැඩලා තියෙන්නේ කොරෝනා කාලේ වැඩ කරන්න හම්බුනේ නැහැ, නිෂ්පාදනය නැතුනේ. ඉතින් අපේ රට වැටලා තියෙන එක හේතුව. ඒකනේ පුතේ දැන් කොරෝනා කාලේ වුණත් පුතේ රට අර වැහුවා කිව්වත් රට ඇරලා තිබ්බේ ඇයි? නිෂ්පාදන කර්මාන්තශාලාවල වැඩ කෙරුවේ ඇයි? ඒ වැඩ කරේ නැත්නම් පුතේ රට දියුණු කරන්න බෑ, නිෂ්පාදනය කරන්න බෑ. ඒකයි රට වහලා තිබ්බට පුතේ කර්මාන්තශාලා ඇතුලේ වැඩ කරේ ඒකයි. හේතුව ඒකයි. එහෙනම් පුතේ රටක් දියුණු කරන්න නම් ඒ රටේ මොකද්ද වැඩි කරන්න ඕනේ? නිෂ්පාදනය. පැහැදිලි නේද කියපු දේ? හරි. ওই ටික මම ඔයගලගේ දැනුමට කිව්වේ. ඒ ටික වැදගත්. දැන් මෙතනට වැදගත්. දැන් මම කිව්වේ ණය ගත්තාම පොලි අනුපාතික අඩු කරාම මොකද වෙන්නේ? පොලි අනුපාතික අඩු කරාම නිෂ්පාදකයෝ බැංකු වලින් ණය අරගෙන ඒවා ව්‍යාපාරවල ආයෝජනය කරනවා. ව්‍යාපාරවල ආයෝජනය කරාම කර්මාන්තශාලා වැඩි වෙනවා. කර්මාන්තශාලා වැඩි වුණාම නිෂ්පාදනය වැඩි වෙනවා. හරි නිෂ්පාදනය වෙන්නේ කියන්නේ ආදායම් වැඩි වෙනවා. ඒතර ආදායම් වැඩි වෙනවා කියන්නේ ඒවා වැඩ කරපු මිනිස්සුන්ගේ අතර ඒවා සල්ලි ටික යනවා. ඒතර මේ මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන්. හොඳ භාණ්ඩ හා සේවා ගන්න පුළුවන්. හරිද නේද? එහෙනම් ඔයාටත් හොඳ ජීවන තත්ත්වයක් උසස් කරගන්න නම් නිකන් ඉඳලා හරියන්නේ නැහැ පුතේ වැඩ කරන්න වෙయ్యේ. එහෙනම් ඒ ලෙවල් හොඳට පාස් වෙන්න නම් පුතේ ඔයාට මහන්සි වෙලා පාඩම් කරන්න වැඩ කරන්න වෙනවා. හරි. දැන් අපි හිටියේ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන. රාජ්‍ය ප්‍රතිපත්ති වල අපි කතා කරේ පොලි අනුපාතික. පොලි අනුපාතික. හරි. ඊට පස්සේ වැටු තීරණ. වැටු තීරණ පුතේ රටේ ගිණුම් කරන ක්‍රියාවට බලපානවා. දැන් මේ පහුගිය කාලේ තිබුණේ වතුකම් කරුවන්ගේ වැටුප දවස් රුපියල් 1000 දක්වා වැඩි කරන්න කියලා ස්ට්‍රයික් ගියා. ඒක වැඩි කරා. ඒ වැටු තීරණ රජයේ රටක ගිණුම් කරන්නට බලපානවා. දැන් අර පහුගිය 2015 රජයේ පත් වුණාන් ගමන් පුතේ රාජ්‍ය සේවකයන්ගේ පඩි රුපියල් 10000කින් වැඩි කරා. ඒක රටක ගිණුම් කරන්නට බලපානවා. එතකොට දැන් ගුරුවරු ස්ට්‍රයික් කරනවා පඩි වැඩි කරන්න කියලා. රජය කියනවා එහෙම කරන්න බෑ, එහෙම කරන්න සල්ලි නෑ කියලා කියනවා. එතකොට රටක වැටුප් තීරණ ගිණුම් කරන්නට බලපානවා. ඒක පැහැදිලි නේද කියපු ටික? එහෙනම් අපි දැන් කතා කරන්නේ ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය කියන්නේ මොකද්ද? රජයක සැලසුම් සහ ඒ සැලසුම් ක්‍රියාත්මක කරද්දී ගන්න තීරණ වලට කිව්වේ ආර්ථික හා දේශපාලන පරිසරය. බදු ප්‍රතිපත්තිය, විනිමය අනුපාතික, මිල මට්ටම්, රාජ්‍ය ප්‍රතිපත්ති, පොලි අනුපාතික, වැටු. තව එකක් ලියන්න වෙළඳපොළ තත්ත්වය. වෙළඳපොළ තත්ත්වය. වෙළඳපොළ තත්ත්වය. වෙළඳපොළ තත්ත්වය. එතන වරහන් ඇතුළේ ලියන්න මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ කියලා. මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ. මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ. වෙළඳපොළ තත්ත්වයන් ඒක අර්ථ ලියන්න මූල්‍ය හා ප්‍රාග්ධන වෙළඳපොළ. ඒ කියන්නේ පුතේ එතන මේ වෙළඳපොළ තත්ත්වයන් කිව්වේ මූල්‍ය හා ප්‍රාග්ධන. මොකද්ද මේ මූල්‍ය කියලා කියන්නේ? මොකද්ද මේ ප්‍රාග්ධන වෙළඳපොළ කියන්නේ? පුතේ ව්‍යාපාර වලට අවශ්‍ය කෙටි කාලීන ණය සපයන වෙළඳපොළ මූල්‍ය වෙළඳපොළ කියලා කියනවා. ව්‍යාපාර වලට අවශ්‍ය දිගු කාලීන ප්‍රාග්ධනය කොටස් නිකුත් කරලා එහෙම රැස් කරගන්න ප්‍රාග්ධනට කියනවා ප්‍රාග්ධන වෙළඳපොළ. මේ පුතේ ණය වෙළඳපොළ වල මේ මෙතන කියන්නේ මේ වෙළඳපොළත් කියන්නේ ණය වෙළඳපොළ. ව්‍යාපාරයට අවශ්‍ය කෙටි කාලින ණය සපයන වෙළඳපොළ මූල්‍ය වෙළඳපොළ. ව්‍යාපාරයට අවශ්‍ය දීර්ඝ කාලින ණය සපයන වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ. මේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වයන් ගිණුම් කරන්නට බලපානවා. හරි. දැන් අපි කතා කරලා ඉවර කරන්නේ ආර්ථික දේශපාලන පරිසර සාධක තමයි කතා කරේ. එහා පැත්තේ පිටුවේ ලියාගමු උදාහරණ. දැන් මම කිව්ව වෙනස් වෙන ඒවට පුතේ උදාහරණ මෙහෙම කියලා. එහා පැත්තේ පිටුවේ තියෙනව නේද?
10 වෙනි පිටුවේ රූල් තියෙනවනේ 1 2 3 4 5ක් විතර. පහේ ලියාගන්න උදාහරණ 1 මේ ආර්ථික හා දේශපාලන පරිසරයේ කොහොමද ගිණුම් කරන්න බලපාන්නේ කියලා මේ කියපු සාධක වලින් උදාහරණ. ලියන්න එක උදාහරණ. පළවෙනි උදාහරණය රජයේ විසින් පොලි අනුපාතික අඩු කිරීම නිසා ව්‍යාපාරිකයින් බැංකු ණය ලබා ගැනීමට වැඩි වශයෙන් පෙළඹවීම. රජයේ විසින් පොලි අනුපාතික අඩු කිරීම නිසා ව්‍යාපාරිකයින් බැංකු ණය ලබා ගැනීමට වැඩි වශයෙන් පෙළඹීම. පැහැදිලිද කිව්වේ? වැඩි වශයෙන් පෙළඹීම. සාජුට්ටක් කියනවා. රජයේ විසින් පොලි අනුපාතික අඩු කිරීම නිසා ව්‍යාපාරිකයින් බැංකු ණය ලබා ගැනීමට වැඩි වශයෙන් පෙළඹීම. පැහැදිලි ළමයිනි කියපු දේ. දෙවනි උදාහරණේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම. ඕක විභාගයේ ප්‍රශ්න අහන විදිය පුතේ මේ ටියුට් එකේ අන්තිමටම තියෙනවා ප්‍රශ්න. ඒ ටික කරාම හරියනවා. ටික ප්‍රශ්න උත්තර එනවා පුතේ. මේ ටියුට් එකේම අන්තිමටම තියෙනවා පුතේ ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න කරාම පුතේ ඔයා මොනවද කියලා තේරෙනවා. මම ඒ ටික තාම කරේ නැහැ නේ ප්‍රශ්න. සහ මේකට අදාළ පුතේ තව පේපර් එකකුත් තියෙනවා. ඒක කරාම තවත් හරියනවා. පුතේ එතකොට ලබන සතියේ කරාම මේ ටියුට් එක ඉවර වෙනවා. ලබන සතියේ කරාම මේ ටියුට් එකයි පේපර් එකත් පුතේ ලබන සතියේම බැරි වෙයි. ඊළඟ සතිය අපිට කතා කරත හැකි. ඒකට වැඩි වෙලා යන්නේ නැහැ. හරි. ඒත් පුතේ ලබන සතියේදී මේ ටියුට් එක ඉවර වෙනවා ඔයගොල්ලන්ගේ. හරි. ඊළඟ ටියුට් එක ලෑස්ති. මෙතන පුතේ ඊළඟ ටියුට් එක ගිණුම් කරන සමීකරණය කියන පුතේ ඊළඟ ටියුට් එක ලෑස්ති. තාම්පුතේ මම අර අවිස්සාවෙල් ළමයින්ට අවිස්සාවෙල්ෙන් ගෙනත් තිබෙනවා. සිකුරාදා හවස වගේ තමයි මම අවිස්සාවෙල් එන්නේ ගෙනත් තියන්නේ. ඉතින් ඔයගලන්ට ශ්‍රීසුමන ආයතනට අවිස්සාවෙල් ළමයිට මම මේ කියන්නේ ශ්‍රීසුමන්ට ඇවිල්ලා මේ ටියුට් එක ගන්නත් පුළුවන්. ඉතින් මේක දෙන්නේ නොවැම්බර් මාසේ ක්ලාස් ෆීස් එකට. හරිද? ඒ නිසා පුතේ නොවැම්බර් මාසේ ක්ලාස් ෆීස් ගෙවලා පුතේ මේ ටියුට් එක ඔයගලන්ට ගන්න පුළුවන්. සහ පුතේ කාට හරි ටියුට් එක ගෙන්න ගන්න අවශ්‍ය නම් ටියුට් එක පුතේ ඔයගලන්ට දැන් පළවෙනි ටියුට් එකත් ඔය අවිස්සාල ළමයින්ට ගොඩාක් ළමයින්ට මේ ටියුට් එක පුතේ ගෙදරටම ගෙනත් දුන්නානේ නේද? හරි. මගෙන් ඉල්ලපු ළමයින්ට ගෙදරට ගෙනත් දෙන්න කට්ටියට පුතේ මම හිතන්නේ මේ ටියුට් එක ඔක්කොම ගෙදරටම ලැබුණානේ. ඔයගලන්ට වදයක් වෙන්නේ නැතුව. ඒ නිසා මේ ටියුට් එකත් පුතේ ඔයගලන්ට ගෙදරටම ගෙන්න ගන්න අවශ්‍ය නම් මට අද ඉඳලා පුතේ WhatsApp message එකක් දාන්න. එතකොට ලබන සතියේට වෙද්දී ඔයගලන්ට එතකොට ලබන සතියේනේ මේ ටියුට් එක ඉවර වෙන්නේ. එතකොට ඊළඟ සතියේදී පුතේ මේක අවශ්‍ය වෙනවනේ අපිට. හරි. ඔයගලන්ට ගෙන්න ගන්න පුළුවන් ඈ. පුතේ ඒ වද්දි නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර්ස් දෙකක් විතර එවන්න. හරි. මේ ෆෝන් නම්බර්ස් දෙකක් දාන්න. එතකොට එයාට කතා කරලා පුතේ කියන්න පුළුවන් නේ ටියුට් වෙන දවස. මේ අවිස්සාවෙල් ළමයිට මම කිව්වේ
ඒ ටියුට් ගෙන්න ගන්න ඕන ළමයිට මට පුතේ පණිවිඩේ මැසේජ් WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට ඒවා ලැබෙයි. හරි. නොවැම්බර් මාසේ පුතේ ක්ලාස් ෆීස් එක තමයි මේක දෙන්නේ. කාට හරි ඕන නම් පුතේ ශ්‍රීසුමන්ට අවිල්ලා විශ්වවිද්‍යාලේ ක්ලාස් එකට අවිල්ලා උනොත් පුතේ මේක ගන්න පුළුවන්. හරිද? හැබැයි ශ්‍රීසුමන්ට අවිල්ලා ගන්න පුතේ මේ සිකුරාදායින් පස්සේ සෙන්සුරාදා ඉඳලා වගේ තමයි ගන්න පුළුවන්. හරි. පිළියන්දල් ළමයි ටිකට සසක් ක්ලාස් එකට ආවම ගන්න පුළුවන්. හරි. පිළියන්දල් ළමයිට සසක් ක්ලාස් එකට ආවම ගන්න පුළුවන්. හරි. එතකොට තව ප්‍රශ්නයක් අහනවා මේ ළමයි මේ ෆිසිකල් පන්ති පටන් ගන්න කවද්ද? දැන් ෆිසිකල් පන්ති පටන් ගන්න අවසර දීලා තියෙන්නේ මේ 16 වෙනිදායින් පස්සේනේ. හරිද? ඔය සමහරක් මේ අවිස්සාවෙල්ලවට සමහරක් පන්ති පටන් අරන් තියෙනවා. නමුත් ඒක නීතිය තියෙන අපිට 16න් පස්සේනේ. ඉතින් 16න් පස්සෙත් අපිට පොඩ්ඩක් අපි බලමු පුතේ සතියක් විතරයි. ඒ නිසා මම තීරණය කරේ පුතේ නොවැම්බර් මාසේ පුතේ අපි සති දෙකක් ඔන්ලයින් කරලා සතියක් ෆිසිකල් කරනවට වඩා අපි නොවැම්බර් මාසේ පුතේ ඔන්ලයින්ම ක්ලාස් කරමු. හරිද? නොවැම්බර් මාසේ ඔන්ලයින් ක්ලාස් එක කරමු. හරිද? දෙසැම්බර් ඉඳලා පුතේ ෆිසිකල් පන්ති පටන් ගන්නවා. ඉතින් ඔක්කොම ෆිසිකල් පන්තියට සහභාගී වෙනවා නම් තමයි හොඳ. දැන් ගොඩක් ළමයි යන ඔන්ලයින් දිගටම කරනවාද කියලා. පුතේ ඔන්ලයින් පන්ති අවශ්‍ය වුණොත් බලමු ඒක. අවශ්‍ය ළමයි පුතේ එන්නම් බැරි ළමයි හිටියොත් ඔන්ලයින් පන්තියක් මම කරන්න පුතේ උත්සාහ කරනවා. ස්ථීර නැහැ. උත්සාහ කරනවා පුතේ ළමයි ගිල්ලීම් මත ළමයි පුතේ දෙන්නේ තුන් දෙනෙක් හිටියොත් මම ඔන්ලයින් ක්ලාස් එකක් කරන්නේ. ඒකට තේරුමක් නැහැ නේ. හරි. ෆිසිකල් පන්තිර පුතේ ප්‍රමාණවත් ළමයි මේ ඔන්ලයින් පන්තිර ප්‍රමාණවත් ළමයි පිරිසක් හිටියොත් පුතේ මම ඔන්ලයින් ක්ලාස් එක කරනවා. නැත්තම් පුතේ ෆිසිකල් පන්ති වලට ඔක්කොමලා සහභාගී වෙන්න පුළුවන් නම් හොඳයි පුතේ. එකවුන්ටින් එහෙම ඔයගොල්ලෝ කරද්දි මට මොනවද කරන්නේ? ඒ වැඩ ටික බලන්න පුළුවන්. හැමදාම පුතේ ගෙවල් වලට දුන්නලා ඉඳලා හරියන්නේ නැහැ නේ. හරි. ඒ නිසා හරි. ෆිසිකල් පන්ති පටන් ගන්න පුතේ දෙසැම්බර් මුල් සතියේ. ඒ නිසා මේ නොවැම්බර් මාසෙත් ක්ලාස් එක ඔන්ලයින්ම තමයි යන්නේ. නොවැම්බර් මාසයේ ඇතුළත පුතේ ක්ලාස් එක ඔන්ලයින්ම තමයි යන්නේ. ඒ නිසා නොවැම්බර් මාසෙ පුතේ මේ ටියුට් එක ඔයගලන්ට ඕනේ මේක ගන්න ඕනේ. ගෙදරට ගෙන්න ගන්න ඕනේ කට්ටිය පුතේ මට WhatsApp message එකක් දාන්න. හරි. අනිත් කට්ටියට සෙන්සුරාදා ඉඳලා පුතේ ශ්‍රීසුමන්ට අවිල්ලා ගන්න පුළුවන්. හරි. පිළියන්දල් ළමයි ටිකට සසක්යෙන් ගන්න පුළුවන්. හරි. දාගෙන ඉමු වෙන පාඩම. හරි. එතකොට පුතේ අපි දැන් කතා කර හිටියේ ආර්ථික දේශපාලන පරිසර අපි කතා කරලා ඉවර කරා. ආර්ථික දේශපාලන පරිසරය කිව්වේ රජයක් තම ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරලා ඒවා ක්‍රියාත්මක කරද්දී ගන්න ලබන තීරණ වලට කිව්වේ අපි ආර්ථික දේශපාලන පරිසරය. ආර්ථික දේශපාලන පරිසරය අයිති බදු ප්‍රතිපත්තිය, විනිමය අනුපාතික, මිල මට්ටම්, රාජ්‍ය ප්‍රතිපත්ති ගුවන් පොලි අනුපාතික, වැටුප් තීරණ, වෙළඳපොළ තත්ත්වය. හරි. මේකට උදාහරණ මම කිව්වා රජයේ විසින් පොලි අනුපාතික අඩු කිරීම නිසා ව්‍යාපාරිකින් බැංකු ණය ලබා ගැනීමට පෙළඹීම. දෙවෙනි උදාහරණය කිව්වා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම. හරි. දෙවෙනි පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය. ඉතින් දෙවෙනි පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය. අහගෙන ඉමු. ශිල්පීය හා වෘත්තීය පරිසරය. මොකක්ද මේ ශිල්පීය සහ වෘත්තීය පරිසරය කියලා කියන්නේ? හරි පොඩ්ඩක් අපි වේගෙන් කතා කරමුද වෙලාවදී වැඩි. හරි. ශිල්පීය හා වෘත්තීය පරිසරය කියලා කියන්නේ මොකක්ද? ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. හරි. දැන් පුතේ දැන් අපි මේ ගිණුම් කරන කටයුතු ව්‍යාපාර පුතේ විවිධ සම්පත් ඉතුරු වෙනවා. ඒ සම්පත් අපිට මනින්න සිද්ධ වෙනවා. ඒ මනිද්දි අපිට එක එක ශිල්පකම් පාවිච්චි කරන්න වෙනවා. දැන් උදාහරණයක් විදියට අපි ගා වාහන තියෙනවා. අවුරුද්දේ මුල වාහනවල ගාන අග වෙද්දි මොනවා වෙනවද? අඩු වෙනවා. පාවිච්චි කිරීම නිසා අඩු වෙනවා, ෂේ වෙනවා. ඒතර අවුරුද්දේ මුල වාහනේ කීයද, අග කීයද? ඒක අපි මනින්න ඕනේ. ඒ මනින්න පුතේ එක එක ශිල්පකම තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් එහෙම පෙට්‍රල් ෂෙඩ් එකක හැමදාම උදේට බලනවා කොච්චරක තෙල් ඉතුරු වෙලා තියෙනවද කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති. අර දිග පොල්ලක් එහෙම දාලා හරි අර
පොළොවේ යට තියෙන ටැංකිය වලට පුතේ ඒගොල්ලෝ බලනවා කොච්චරක තෙල් ඉතුරු වෙලා තියෙනවද කියලා. ඒගොල්ලෝ ඒව මනින්න ශිල්ප ක්‍රම තියෙනවා පුතේ. හරිද? ඒ ශිල්ප ක්‍රම දැන් තව උදාහරණයක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ලුණු ලේවායක් එහෙම දැක්කොත් මට මතකයි මම පොඩි කාලේ ඔයගොල්ලෝ නම් දැකලා නැහැ දැන් අර ඔය කතරගම් පැත්තේ යද්දි හම්බන්තොට ලුණු ලේවාය පහු කරනවා. පුතේ ලුණු ලේවායේ ලුණු ටික මෙහෙම මේ ගොඩ ගහලා තියෙන පිරමීඩයක් විදිහට. ඇයි එහෙම ගොඩ ගහලා තියෙන්නේ? ඉතින් එතන තියෙන ලුණු ටික කොච්චරද කියලා මේ දිග පළල උස මල්ල කොච්චරද කියලා කියන්න පුළුවන්. ඒවට ශිල්ප ක්‍රම. වැඩි ඕනේ නැහැ. එච්චර ඕනේ නැහැ. ඔයගොල්ලෝ සමනක් කලාවට ඔය කොහෙට හරි පුතේ වැඩකොලකට කළු ගල් එහෙම ගෙනත් දැම්මහම ඒවා බාලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට තමයි ගොඩ ගහලා තියෙන්නේ. මේ විදිහට මැනලා අපිට කියන්න පුළුවන් කියුබ් කීයක් තියෙනවද? හරි. ඒ වගේ ඒවා මනින්න ශිල්ප ක්‍රම තියෙනවා. හරිද? ඒ ශිල්ප ක්‍රම පුතේ වත්කම් ෂේ වෙනවා. කඩේ ඉතුරු වෙච්ච බත් ටික කොච්චරද කියලා අගය කරන්න ඕනේ. ඒවට එක එක ශිල්ප ක්‍රම තියෙනවා. ඒ ශිල්ප ක්‍රම පුතේ කාලෙන් කාලට වෙනස් වෙනවා. හරි. එතකොට ගිණුම් කරණය කියන්නේ වෘත්තියක්. හරිද? ඒ වෘත්තියේ පුතේ ගිණුම් කරණය දියුණු කරන්න පුතේ හැමතිස්සෙම ශ්‍රී ලංකා වර්ණත් ගණකාධිකාරිය ආයතනය ලංකාවේ තියෙන ප්‍රධානම ගිණුම් කරන ආයතනය. ඒගොල්ලෝ පුතේ මේ ගිණුම් කරන විෂය දියුණු කරන්න හැමදාම අලුත් දේවල් හඳුන්වලා දෙනවා. හරිද? වර්ණත් ගණකාධිකාරියගේ ආයතන හඳුන්වලා දෙන නිර්දේශ වලට අපි කියනවා වර්ණත් ගණකාධිකාරිය ආයතන කියනවා මේක මෙහෙම කරන්න කියලා ඒගොල්ලෝ ඉදිරිපත් කරන නිර්දේශ වලට අපි කියනවා ගිණුම් කරන ප්‍රමිත කියලා. ගිණුම් කරන ප්‍රමිත වර්ණත් ගණකාධිකාරිය ආයතන කියනවා ඔක්කොමලා වත්කම් ෂේ කරන්න ඕනේ මෙන්න මේ විදියට. ඒකට කියනවා පුතේ ෂේ කරන්න වෙනම ප්‍රමිතියක් තියෙනවා. LKS 16 කියලා. ලීසින් කරද්දි කල්බදු වලට මෙන්න මේ ප්‍රමිතිය අනුගමනය කරන්න. ඒකට කියනවා SLFRS 16 කියලා. මිනිසුත් එක්ක ගිවිසුම් වලට යද්දී ආදායම උපයන්න. ඒකට කියනවා SLFRS 15 කියලා ගිවිසුම් මත නීතිය. කඩේක ඉතුරුලා තියෙන ව්‍යාපාරිකයෝ තියෙන බඩු තෝගේ අගය කරද්දී ඒකට වෙනම ප්‍රමිතියක් තියෙනවා. LKS 2 කියලා. ඒ වගේ පුතේ ප්‍රමිත තියෙනවා. එතකොට මේ ගිණුම් කරන ක්‍රියාවලිය පුතේ සම්පත් අපිට මනින්න සිද්ධ වෙනවා. ප්‍රමාණාත්මක වශයෙන් හෝ මූල්‍ය වශයෙන්. මේ මනිද්දී යොදා ගන්න විවිධ ශිල්ප ක්‍රම වලට අපි කියනවා ශිල්පීය වෘත්තීය පරිසරය. හරි. ශිල්පීය වෘත්තීය පරිසරය කියන සාධක තමයි ලියන්න ශිල්පීය වෘත්තීය පරිසරات විචල්යන් කියලා තියෙන්නේ. ලියන්න. එතන රූල් තුනක් තියෙනවනේ. එක ගිණුම් කරන ප්‍රමිත. ගිණුම් කරන ප්‍රමිත. ගිණුම් කරන ප්‍රමිත. හරිද? ගිණුම් කරන ප්‍රමිත. ඉතින් ගිණුම් කරන ප්‍රමිත ලංකාවේ දෙකක් ජාත් දෙකක් ක්‍රියාත්මක කරනවා LKS උයි SLFRS ප්‍රමිත. LKS කියන ප්‍රමිතයි SLFRS කියන ප්‍රමිතයි. වරතුන් ලියා ගන්න. LKS SLFRS. මේ අපිට ඉස්සරහදී අපි තනිකර ඉගෙන ගන්න මේවා තමයි මේ LKS 2 LKS 16 SLFRS 15 SLFRS 16 ප්‍රමිත අපි ඉගෙන ගන්නවා. ඒවට අනුව තමයි අපි ගිණුම්කරණය කරන්නේ. එතකොට මේ අපුදේ වෙනස් වෙනවා. දැන් අපුදේ ලංකාවේ 19 1 වෙනකන් තිබ්බේ නැහැ SLFRS කියලා જાතියක්. තිබ්බේ LKS විතරයි. නමුත් 19 1 ඉඳලා මේ SLFRS කියන ප්‍රමිතත් ලංකාවේ ක්‍රියාත්මකයි. ඒකට ඒවා වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන අපුදේ දැන් අපුදේ කල්බදු වලට 19 1 වෙනකන් අපුදේ අපි කල්බදු ගිණුම්කර කර වෙනම ක්‍රමයකට 19 1 ඉඳලා කල්බදු වල පුතේ වෙනස්. ඒ කියන්නේ අර පරණ ගණන් හදලා වැඩක් නැහැ දැන්. ඒ ක්‍රම වලට හදලා වැඩක් නැහැ. ඒවා අලුත් ක්‍රම. හරි. එතකොට ගිණුම් කරන ප්‍රමිත. දෙවෙනි එක ලියා ගන්න ගිණුම් කරන ශිල්ප ක්‍රම. 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 ගිණුම් කරන ශිල්ප ක්‍රම.
ගිනුම් කරන ශිල්ප ක්‍රම. ඒ කියන්නේ පුතේ වත්කම් ෂේ කරන්න සරල මාර්ග ඊනවන ශේෂ ක්‍රම කියලා තියෙනවා. තොග අගය කරන්න FIFO WAC කියලා මිල ක්‍රම තියෙනවා. ඕවයි. ඒවා අපි ඉස්සරහදී ඉගෙන ගන්න පුතේ අපි ඒව තමයි. FIFO WAC කියලා මිල ක්‍රම තිබ්බා. ඉස්සරට FIFO ඉස්සර තිබ්බ LIFO කියලා මිල ක්‍රමය. last in first out. ඒව දැන් නැහැ. ඒ වගේ විවිධ මිල ක්‍රම තියෙනවා ශිල්ප ක්‍රම. තුන්වෙනි එක වෘත්තීය ගිණුම් කරන ආයතන. ගිණුම් කරන වෘත්තීය ආයතන. ගිණුම් කරන වෘත්තීය ආයතන. ගිණුම් කරන වෘත්තීය ආයතන. හරි ලංකාවේ තියෙන මුදේ ප්‍රධානම ගිණුම් කරන ආයතනය මොකද්ද? ලංකාවේ තියෙන ප්‍රධානම ගිණුම් කරන ආයතනය මොකද්ද? කියන්නකෝ. ලංකාවේ තියෙන ප්‍රධානම ගිණුම් කරන ආයතනය මොකද්ද? ලංකාවේ තියෙන ප්‍රධානම වෘත්තීය ගිණුම් කරන ආයතනය මොකද්ද? දැන් මෙතන ඉන්න සමහර ළමයි පළවෙනි වෘත්තීය විභාගයට ලිව්වා ගිය සතියේ සෙන්සුරාදා ඉරිදා. AT නිම්බුදේ AT වෘත්තීය ගිණුම් කරන ආයතන තමයි ප්‍රධාන ආයතන නෙමෙයි. පුතේ ඒකේ බිහි කරන්නේ ගිණුම් කරන ශිල්පීන්. AT කියන්නේ ගිණුම් කරන ශිල්පී ආයතනයනේ. වෘත්තීය ආයතනයක් ගිණුම් කරන ශිල්පීන්. ඉතින් ලංකාවේ තියෙන ප්‍රධානම ගිණුම් කරන ආයතනය තමයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරියන්ගේ ආයතනය. Institute of Chartered Accountants. හරි. වරලත් ගණකාධිකාරියන්ගේ ආයතනය. ඉතින් වරලත් ගණකාධිකාරියන්ගේ ආයතනයේ සමාජිකයෝ තමයි chartered accountantලා කියලා කියන්නේ. ඉතින් අපි ඔය දැන් AT තුනම උනාම පුතේ chartered පළවෙනි exam එක නොකර කරත හැකිනේ chartered. නැත්නම් A level pass වෙලා chartered පළවෙනි exam එකේ ඉඳලා කරගෙන යන්න ඕනේ chartered accountant කෙනෙක් වෙන්න. ඒක ඉස්සරහදී කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි. දොරපතේ මේ ලංකාවේ තියෙන ප්‍රධානම ගිණුම් කරන ආයතනය තමයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරියන්ගේ ආයතනය. ඒගොල්ලෝ තමයි ප්‍රමිතයම හඳුන්වලා දෙන්නේ. ඒ වරලත් ගණකාධිකාරියන්ගේ ආයතනයේ බලපෑම ගිණුම් කරන්නට බලපානවා. හරි. උදාහරණ ලියා ගන්න පුතේ යට තියෙනවනේ උදාහරණ. දැන් ශිල්පියා වෘත්තීය පරිසරය ලිව්වනේ අපි. ගිණුම් කරන ප්‍රමිත, ගිණුම් කරන ශිල්ප ක්‍රම, ගිණුම් කරන වෘත්තීය ආයතන කියලා ලිව්වා නේද? ඒකේ අර උදාහරණ දෙකක් වගේ ලියමු අපි. උදාහරණ දෙකක්. පළවෙනි උදාහරණේ බොහෝ ව්‍යාපාර වත්කම් ෂේ කිරීමේදී බොහෝ ව්‍යාපාර වත්කම් ෂේ කිරීමේදී සරල මාර්ග ෂේ ක්‍රමය යොදා ගැනීම. ෂේ ක්‍රමයක්, ශිල්ප ක්‍රමයක්. බොහෝ ව්‍යාපාර වත්කම් ෂේ කිරීමේදී සරල මාර්ග ෂේ ක්‍රමය යොදා ගැනීම. තව හීනවන ශේෂ ක්‍රමය කියලා එහෙම ක්‍රමයක් තියෙනවා. බොහෝ ව්‍යාපාර වත්කම් ෂේ කිරීමේදී සරල මාර්ග ෂේ ක්‍රමය යොදා ගැනීම. සරල මාර්ග ෂේ ක්‍රමය යොදා ගැනීම. හරි. තව උදාහරණයක්. තව උදාහරණයක් ලියා ගන්න. බොහෝ ව්‍යාපාර වත්කම් ෂේ කිරීමේදී සරල මාර්ග ක්‍රමය යොදා ගැනීම කියලා කිව්වනේ අපි. තව උදාහරණයක් ලියා ගන්න. උදාහරණ දෙවෙනි උදාහරණේ 2019 1 දින සිට 19 දින සිට ශ්‍රී ලංකාව තුල SLFRS ක්‍රියාත්මක වීම. SLFRS ඉස්සෙල්ලුවේ SLFRS ක්‍රියාත්මක වීම. SLFRS ක්‍රියාත්මක වීම. SLFRS ක්‍රියාත්මක වීම. SLFRS ක්‍රියාත්මක වීම. පැහැදිලිවද කිව්වද?
හරි. ඒ පුතේ ශිල්පී හා වෘත්තීය පරිසරය ගිණුම් කරන බලපාන ශිල්පී හා වෘත්තීය පරිසරය ඒක බලපාන්නේ කොහොමද කියලා අපි ප්‍රශ්න කරද්දී ඔක තව ටිකක් තේරෙනවා ඔයගලන්ට. ප්‍රශ්න කරද්දී දැන් පුතේ මේ ටියුට් එකෙත් අන්තිම ප්‍රශ්න තියෙනවා. තව වෙනම පේපර් එකකුත් දීලා තිනේ. ඒ දෙක කතා කරාම පුතේ මේ පාඩමෙන් අහන ප්‍රශ්න ගැන අවබෝධයක් ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ බලනවාද මේ මොකටද ඉගෙන ගන්න කියලා. ඒක තේරෙනවා ඊට පස්සේ. හරි. ඊට පස්සේ අපි කතා කරේ පුතේ දැන් පරිසර දෙකක් ගැන කතා කරා. ආර්ථික හා දේශපාලන පරිසරය කතා කරා. ශිල්පීය හා වෘත්තීය පරිසරය ගැන කතා කරලා ඉවර කරා. හරි. දෙ තුන්වෙනි පරිසරය නෛතික පරිසරය. නෛතික පරිසරය. නෛතික පරිසරය. නෛතික පරිසරය. නෛතික පරිසරය. හරි. දැන් නෛතික කියන්නේ නීතිමය කියන එක. නෛතික කියන්නේ නීතිමය පරිසරය. ඒ කියන්නේ මොකද ව්‍යාපාර පවත්වාගෙන යාමේදී නැත්නම් ගිණුම් කරන ක්‍රියාවලිය කරගෙන යද්දී නීති රීති බලපානවා. ඒ බලපාන නීති රීති වලට කියනවා අපි නෛතික පරිසරය. හරි. ලියාගන්න එකට යටතේ එක නෛතික පරිසරයත් විචල්යන් කියලා ලියාගන්න එක විචල්යන් කියලා තියෙන්නේ. ටියුට් එකේ තියෙන එතන ලියාගන්න එක 2007 අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත හරි 2007 අංක 7 දරන සමාගම් පනත හරි 2007 අංක 7 දරන සමාගම් පනත. උදේ පනතක් කියන්නේ නීතියක්. කොහෙන් සම්මත වෙච්ච නීතියක්ද? පනතක් කියන්නේ නීතියක්. කොහෙන් සම්මත වෙච්ච නීතියක්ද පුතේ? කියන්නද? පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච නීතියක්. පාර්ලිමේන්තුවෙන් සම්මත වෙච්ච නීති. ඒ කියන්නේ රටක නීති සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුව. හරිද? නීතියක් රටක නීතිය ගැනද අපි මේ නීති රණුනේ පාලනය වෙන්නේ. ඒකද මේක අපේ රට. එහෙනම් අපේ රටේ නීති හදාගන්න ඕනේ අපි. ඔව් එහෙනම් ඉතින් පාර්ලිමේන්තුව හදන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ජනතා නියෝජිතයෝ. හරිද? හරි විචල්‍යයක් කියන්නේ මොකද සාධක කියන එක. හරිද? මෙතනදී අපි ජනතා නියෝජිතයෝ කියන්නේ මොකද අපි අපේ නියෝජිතයෝ 225 තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි පුතේ අපි වෙනුවෙන් නීති හදන්නේ. එහෙනම් පුතේ අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කාවද? අපිව පාලනය කරන්න සුසු නීතියක් හදන්න තියෙන අවබෝධයක් තියෙන කෙනෙක්ව යවන්න ඕනේ. නැත්තම් ගමේ ඉන්න මැරෙක්ක කසිප්පුකාරයෙක් පුතේ දෙතන්ට යවලා හරියන්නේ නැහැ. නමුත් අපේ රටේ මිනිස්සු යවන්නේ ඒ ඇත්තන්ට යා මලගෙවල් වල මිනිස්සුයව තමයි පාර්ලිමේන්තුවට යවන්නේ. නමුත් එහෙම බෑ. එතන ඉන්න ඕනේ පුතේ නීතිය හදන්න අවබෝධයක් තියෙන මිනිස්සු. නමුත් අද වෙලා තියෙන්නේ පුතේ කවුරු හරි පුතේ නීතියක් හදනවා ඒගොල්ලන්ට ඕන විදියට රටේ නායකයෝ අර 225න් පුතේ වැඩි පිරිසක් ඔය සිග්නල් කණු වගේ අත උස්සනවා. ඔන්න ඔක වෙලා තියෙනවා. ඒගොල්ලන්ට අවබෝධයක් නැහැ. නමුත් එතන ඉන්න ජනතා අපේ නියෝජනය කරන්න කියලා තියෙන. ඒතකොට අපිට මොන හරි අවුලක් වෙනවා නම් ඒගොල්ලෝ තමයි එතන කතා කරන්න ඕනේ. නමුත් එහෙම කතා කරන්නේ නැහැ. ඒකනේ මේ අවුල. හරි. එතකොට මේ මොකද්ද මේ මම මේ කිව්වේ වෙන කතාවක්. 2007 අංක 7 කියන සමාගම් පනත කියන එකේ තේරුම 2007 අවුරුද්දේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2007 අවුරුද්දේ 7 වෙනියට සම්මත වෙච්ච නීතිය තමයි සමාගම් පනත. ඒ කියන්නේ ලංකාවේ සමාගම් වලට අදාළ වෙන්නේ පුතේ මෙන්න මේ සමාගම් පනත. ලංකාවේ ක්‍රියා කම්පැනි කියලා කියන්නේ ඒවා පුතේ ක්‍රියාත්මක වෙන්නේ අපිට උවමනා අපි ගණන් හදද්දී මේ සමාගම් පනතට අනුව දැන් ගණන් හදන්න ඕනේ. හරි. ඒක ලියා ගන්න 1890 හවුල් ආඥා පනත 1890 හවුල් ආඥා පනත හරිද 1890 හවුල් ආඥා පනත
ඒ කියන්නේ ලංකාවේ හවුල් ව්‍යාපාර වලට අදාළ නීතිය තමයි 890 හවුල් ආඥා පනත. මේ 2007 අංක 7 දාන සමාගම් පනත සමාගම් වලට අදාළ. ඉතින් මෙතන පොඩි වචන දෙකක් තියෙනවා. මේක පනත මේක ආඥා පනත. ඇයි මේ? මේක පනත මේක ආඥා පනත. ඇයි පුතේ මේකට හේතුව? දැන් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ පනත්. 1948 කලින් ක්‍රියාත්මක වුණේ ලංකාවේ මොනවද? ආඥා පනත්. ඒ කියන්නේ පුතේ ලංකාවේ නායිකාව විදිහට සලකන්නේ බ්‍රිතාන්‍යයේ මහ රැජින හෝ දැන් තාමින රැජින කෙනෙක් පුතේ. බ්‍රිතාන්‍යයේ මහ රැජින තමයි 48 කලින් ලංකාවේ නායකයා. එයාගේ අනට තමයි පුතේ එයාගේ අන තමයි නීතිය. ඒකයි ඒවට ආඥා පනත් කියලා කියන්නේ. තාම පුතේ දැන් අපි නිදහස ලබාගෙන මේක කවුරු ඇහුවොත් එහෙම මට බනි. හරිද? මේ දේශද්‍රෝහී කියලා කමක් නැහැ. හරි? පුතේ ලංකාව අපි නිදහස ගත්තා කියනනේ 48. පුතේ නිදහස ගනිද්දී අපි ආසියාවේ දෙවනි රට ආසියාවේ දෙවනි රට අපි නිදහස ලබා ගනිද්දී අපිට කලින් හිටියේ ජපානය විතරයි. මේ ආසියාව කියන රටවල් ටිකෙන් පුතේ ඒතර ඇමරිකානු ඩොලරයක් පුතේ රුපියලක් විතර වටින්නේ. හරිද? ඇමරිකානු ඩොලරයක් පුතේ රුපියලක් විතර වටින්නේ. දැන් රුපියල් 200 ගානක්නේ. හරිද? 48 නිදහස ගනිද්දී අපි ආසියාවේ දෙවනිය පුතේ. ඒතර අපි නිදහස අරගෙන තමයි පුතේ අපි දැන් ආසියාවේ හිඟා කන තත්ත්වෙට වැටලා තියෙන්නේ පුතේ. බංගලොත් රටක් මට්ටම වෙලා තියෙන අපි නිදහස ගත්ත නිසා. ඇයි අපේ රට පාලනය අපිට පාලනය කරන්න ගත්ත ගමන් අපේ මිනිස්සු හොරකම් කරා. ඒ කියන්නේ උනේ රට දියුණු කරන්නේ හොරකම් කරා. සුද්දා පුතේ අපේ රටේ මොන හරි අරගෙන ගියා වුණත් පුතේ සුද්දා අපේ රට දියුණු කරා. බණීද කවුරු කැවුවොත් මට බණී. ඒ බන්න මිනිස්සු මේ වුණාට කෑ ගහයි. අවුරුදු 70ක් තිස්සේ අපේ දේශපාලඥයෝ කෑවයි කියයි. එනදී 70කට කලින් හිටිය සුද්දෝ ටික උන් රට දියුණු කරලා කියන්නේ කියන්නේත් එනං අනිත් පැත්තටනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවද අපි නිදහස අරගෙන මහා ලොකුට කෑ ගහනවනේ. මං කිව්වා නේද අපේ රටේ මිනිස්සු යන්න කැමති කියලා ඕස්ට්‍රේලියාවට නවසීලන්තයට කැනඩාවට. තාමත් ඒ රටවල රාජ්‍ය නායිකාව කවුද? ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තේ, කැනඩාවේ තාමත් රාජ්‍ය නායිකාව කවුද? බ්‍රිතාන්‍ය මහරජුණා. එතකොට පුතේ අපිත් ඒ තත්ත්වයට යන්න තිබ්බ ගන්නේද අපි ඉල්ලම් කාලා තියෙන්නේ 48 නිදහස අරගෙන. අපිට එංගලන්තෙට පුතේ වීසා නැතුව එංගලන්තෙට යන්න එන්න තිබ්බ chance එක නේද අපි නැති කරගෙන තියෙන්නේ 48. කවුරු අකමැතිද ඒකට? ඔබ ඔක්කොම කවුරු මෙතන ඉන්නවද එංගලන්තෙට වීසා දුන්නොත් එහෙම අකමැති කවුරු හරි එංගලන්තෙ පදිංචියට යන්න එංගලන්තෙට ගිහිල්ලා ඉන්න කිව්වොත් අකමැති කවුරුත් ඉන්නවද මෙතන? නෑනේ. අන්න එක තමයි පුතේ කියන්නේ නේ. එහෙනම් මහලුකට අපි කෑ ගන්නවා අපි පාර සුද්දාගෙන් නිදහස ගත්තා කියලා ලොකු බයිලා කියනවා. ඒ කතා කරන එක්කනට අයිංගල ගන්නවා ආඩ මේ එංගලන්ත වීසාවක් හදලා දෙන්න. ඒක කමන්නේ කියලා. බොරු වෑපුදේ. එහෙනම් මං කියුවද ඒකයි මේ පාර්ලිමේන්ත පිට පැන්නා. හරිද? 890 හවුල්ලාච්චා පනත 50ක් ගැන කියලා දෙන්න කියලා එටික් කිව්වේ. මේ දෙක අතර වෙනස. 2007 සමාගම් පනත 890 හවුල්ලාච්චා පනත. තව එකක් ලියා ගන්න තුන්වෙනි එක දේශීය ආදායම් පනත. දේශීය ආදායම් පනත. දේශීය ආදායම් පනත. දේශීය ආදායම් පනත. ඒ කියන්නේ අපෙන් බදු අය කරන්නේ කම්පැනි වලින් බදු අය කරන්නේ මේ දේශීය ආදායම් පනත ගන්න. දේශීය ආදායම් බදු පනත නෙමෙයි දේශීය ආදායම් පනත. ඉන්ලන්ඩ් රෙවෙනියු. ඒවා නීති. ඔය පැති පිටුවේ තුල් දෙයක් තියෙනවානේ. ගිනුම් කරනා විගණන ප්‍රමිති පනත 1995 අංක 15 කියන එක ඕනේ. ගිනුම් කරනා හතරවෙනි එක ලියාගන්න ගිනුම් කරනා විගණන ප්‍රමිති පනත. ගිනුම් කරන හා විගණන ප්‍රමිත පනත. ගිනුම් කරනා විගණන ප්‍රමිත පනත.
ගිණුම් කරන හා විගණන ප්‍රමිති පනත ගිණුම් කරන හා විගණන ප්‍රමිති පනත හරි නේද? හරි 95 අංක 15 කියන ගිණුම් කරන තව එකක් ලියා ගන්න. ගිණුම් කරන්න අදාළ නඩු තීන්දුව. ගිණුම් කරන්න අදාළ විවිධ නඩු තීන්දුව. ගිණුම් කරන්න අදාළ විවිධ නඩු තීන්දුව. හරි. ගිණුම් කරන්න අදාළ විවිධ නඩු තීන්දුව. ඒ කියන්නේ පුතේ ලියවද ඒක ලිය ගන්නකො. ගිණුම් කරන්න අදාළ විවිධ නඩු තීන්දුව. හරි. ඒ කියන්නේ රටක නඩු තීන්දුවක් ගිණුම් කරන්න බලපානවා. ඒ කලින් නඩු තීන්දුව අනුව තමයි වැඩ ගන්න. දැන් ගිණුම් කර දෙන්නේ ගාන රෙදිරුව මරය කියන නඩු තීන්දුවක්. හවුල් ව්‍යාපාර විසුරුවා හරිද්දි පුතේ කොහොමද ඉතුරු වෙච්චව බෙදන්නේ? ඉතුරු වෙච්චවල වක්කීමට බැඳෙන්නේ ගාන රෙදිරුව මරය කාට්වල් versus LY කියලා එහෙම නඩු තීන්දුව තියෙනවා. ඒවා ගිණුම් කරන්න බලපානවා. හරිද? දැන් accounting නෙමෙයි සාමාන්‍ය දැනීමට මෙතන මේ කෑගල්ල දිස්ත්‍රික්කේ ළමයි ඉන්න නිසා හරිද? මේ කෑගල්ල උසාවියේ නඩුවක් තිබිලා තියෙනවා මාරපන versus විජේමාන්නද කොහෙද පුතේ? වතුනේ විජේවර්ධන හරි අබේ මාරපන versus විජේවර්ධන හරි අබේවර්ධන හරි පුතේ නඩුවක් තියෙනවා. ඒ නඩුව තමයි පුතේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම නඩුවක්. මාරපන versus විජේවර්ධනද කොහෙද පුතේ? මට මතක නැහැ අනිත් කෑල්ල. මේ එක්කෙනෙක් මාරපන අනිත් එක්කෙනා විජේවර්ධනද කොහෙද? හරිද? ඒක පුතේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධම නඩුවක්. ඔය ලෝ ඉගෙන ගන්න කට්ටිය දික්කසාද නීතිය ගැන ඉගෙන ගන්නදී පුතේ ඉගෙන ගන්නෙම ඔන්න ඔය නඩුව. හරිද? දික්කසාද නීතිය ගැන ඉගෙන ගන්නදී පුතේ ඔය නඩුව තමයි ඉගෙන ගන්න. ඔක තමයි ඒගොල්ලෝ ඉගෙන ගන්නෙ. එතන කවුද කියලා දන්නවද? මාරපන කියන්නේ කවුද කියලා? මාරපන කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දුලීකා මාරපන කියන නිලියක් ඉන්නවා. දුලීකා මාරපන කියන නිලියක් ඉන්නේ. එයාගේ අම්මා තමයි මාරපන. හරිද? අනිත් එක්කෙනා තමයි අර අබේ පෙරරද විජේවර්ධන කවුද කියලා මං කිව්වේ. අනිත් නම් මට මතක නෑ පුතේ. හරිද? ඒ දුලීකා මාරපනගේ තාත්තා. එයාගේ තාත්තා පුතේ අම්මව දාලා යනවා. දාලා ගියන් පස්සේ අම්මා නඩු කියනවා ළමයා වෙනුවෙන්. හරිද? ඒ කියන්නේ දුලීකා මාරපන වෙනුවෙන්. හරිද පුතේ? ඒ නඩු තීන්දුව තමයි ඒ නඩුවේදී පුතේ තීන්දුව කරන්නේ එතනදී දුව බාර දෙනවා අම්මට. ඒ කියන්නේ දුලිකා මාරපනගේ අම්මට දීලා පුතේ එතනදී දෙනවා තව දෙයක්. දැන් අපි ඔක්කොම තියෙන තාත්තගේ සර්නේම් එකනේ නේද? නමුත් ඒ නඩු තීන්දුවෙන් අවසර දෙනවා අම්මගේ සර්නේම් එක වාසගම පාවිච්චි කරන්න ළමයට. හරිද? ඒක තමයි පුතේ එතන දුලිකා මාරපන කියන්නේ අම්මගේ වාසගමෙන් තමයි අය පාවිච්චි කරන්නේ. හරි. ඒ වගේ පුතේ නඩු තීන්දුව කියන්නේ රටක නීතියක්. එතකොට මේ ගිණුම්කරණයේත් පුතේ මීට කලින් දීලා තියෙන මොනවා හරි තැනකදී බලපාපු නීතියක් නඩු තීන්දුවක් ගිණුම් කරන්න බලපානවා. හරි? පැහැදිලිද පුතේ කියපු ටික එතකොට? හරි. ඉතින් මේ පාඩම ඉගෙන ගන්නදී අපිට පුතේ අරක මාරපන vs විජේ කෝන් කියන නඩුවේ මාරපන vs විජේ කෝන්. මාරපන කියන්නේ දුලිකා මාරපනගේ අම්මා විජේ කෝන් කියන්නේ යාගේ තාත්තා. හරි? ඒ නඩු තීන්දුව තමයි පුතේ ජනප්‍රියම නඩු තීන්දුව. මම එතන කෑගල්ල ඉස්කෝලේ යන ළමයි එහෙම ඉන්න නිසා මම ඒක කිව්වේ. කෑගල්ලට සම්බන්ධ නඩු තීන්දුවක් නිසා. ඔයගොල්ලෝ දන්නවා දුලිකා මාරපනගේ නිලියක් දන්නවනේ. හරි. ඒක ලංකාවේ නීතියක් නේ ඒක. එතකොට දැන් ඒ නඩු තීන්දුව දැන් ලංකාවේ නීතියක්. ඒ වගේ මම මෙතන කිව්වේ ගිණුම් කරන දාලා නඩු තීන්දුව ගිණුම් කරන්න බලපානවා. ඔය නෛතික පරිසරය. හරි. දැන් අපි කතා කරන නෛතික පරිසරය 2007 අංක 7 ගෙන සමාගම් පනත 890 හවුල්ලාච්ඡා පනත දේශීය ආදායම් පනත ගිණුම් කරන හා විගණන ප්‍රමිති පනත ගිණුම් කරන දාලා විද නඩු තීන්දුව ලියා ගන්න උදාහරණ දෙකක් වගේ ලියමු. උදාහරණ දෙකක් වගේ. පළවෙනි උදාහරණේ 2007 අංක 2007 සමාගම් පනතට අනුව 2007 සමාගම් පනතට අනුව සෑම පොදු සමාගමක්ම සමාගම් කියන්නේ මොනවද කියලා වල BS වලදී උගන්වයි 2007 සමාගම් පනතට අනුව සෑම පොදු සමාගමක්ම වර්ෂයකට වතාවක්
ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. වර්ෂයකට වතාවක් ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. සර් ආයෙත් මුල ඉඳලා කියනවද? උදාහරණයද? උදාහරණයද දෙවනේ. ඔව් සර්. 2007 සමාගම් පනතට අනුව 2007 සමාගම් පනතට අනුව සෑම පොදු සමාගමක්ම වර්ෂයකට වතාවක් ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. පැහැදිලිද කියපු දේ? අයිම ඉදිරිපත් නොකළොත් හරි ඔය ඉදිරිපත් කරන සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට සෑම පොත් සමාගමම අවුරුද්දකට වතාවක් සමාගම් රෙජිස්ට්‍රාර්වරට ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. ඉදිරිපත් නොකළොත් මොකද වෙන්නේ පුතේ? ඉදිරිපත් නොකළොත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට පුළුවන් පුතේ සමාගමක් විදිහට අපිව කළ දේ ලියාපදිංචි අහෝසි කරන්න. එම අහෝසි කරනවා. හරිද? සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට පුළුවන් අපේ ගිණුම් වාර්තා අපි ඉදිරිපත් නොකරොත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට පුළුවන් අපේ සමාගමක් විදිහට අපි කරලා තියෙන ලියාපදිංචියට අහෝසි කරන්න. එතකොට පුතේ අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවුරුද්දකට සැරයක් අපේ ආදායම් වියදම් වාර්තා ඉල්ලන අපේ ආදායම් වාර්තා ඉල්ලන මොකටද? බදු අය කරන්න. එහෙම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අපි ගිණුම් වාර්තා ඉදිරිපත් නොකරොත් ඒගොල්ලන්ට පුළුවන් අපිට විරුද්ධව නඩු දාන්න. හරිද කියපු දේ? නීතියක් එතකොට. ඒතර මේ නීතියට එකඟ වෙන්න ඕන නිසා අපිට ගිණුම් කරන්න වෙනවා. ඒ වෙනස්කම් මේක ඒව බලපානවා අපිට. තව එකක් ලියා ගන්න. දෙවෙනි උදාහරණේ පෞල් ව්‍යාපාරයක ලාභ බෙදා ගැනීමට පෞල් ව්‍යාපාරයක ලාභ අලාභ බෙදා ගැනීමට ගිවිසුමකින් එකඟ වී නොමැතිනම් පෞල් ව්‍යාපාරයක ලාභ බෙදා ගැනීමට ගිවිසුමකින් එකඟ වී නොමැතිනම් පෞල් පනතට අනුව පෞල් ආඥා පනතට අනුව ලාභ සමසමව බෙදාගත යුතුය. ලාභ සමසමව බෙදාගත යුතුය. ලාභ සමසමව බෙදාගත යුතුය. ඒක පොඩ ආයි කියන්න ඕ. හරි ආයි කියන්න. පෞල් ව්‍යාපාරයක ලාභ අලාභ බෙදා ගැනීම පිළිබඳව පෞල් ව්‍යාපාරයක ලාභ බෙදා ගැනීම පිළිබඳව ගිවිසුමකින් එකඟ වී නොමැතිනම් පෞල් ආච්ඡා පනතට අනුව ලාභ සමසමව බෙදාගත යුතුය. ලාභ සමසමව බෙදාගත යුතුය. ලාභ සමසමව බෙදාගත යුතුය. ලාභ සමසමව බෙදාගත යුතුය. ලාභ අලාභ සමසමව බෙදාගත යුතුය. පැහැදිලිද දෙකේ ටික? හරි. ඒ උදාහරණ කිව්වේ. ඉතින් අපි පාරිසරික සාධක තුනක් කතා කරානේ. ආර්ථික දේශපාලන පරිසරය, සමාජ ශිල්පීය වෘත්තීය පරිසරය, නෛතික පරිසරය. හතරවෙනි එක ඔබ තියෙනවා ටියුටර් නැති කවුරු ඉන්නවා ලියා ගන්න. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. හරි. ටියුටර් එකේ තියෙන කට්ටිය ගාව තියෙනවා. මොකද්ද සමාජ හා සංස්කෘතික පරිසරය කියලා කියන්නේ?
මේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ආකල්ප ඒවා ගිනුම් කරන්න බලපානවා. සිතුම් පැතුම් ආකල්ප සහිත වටාපිටාව ගිනුම් කරන්න බලපානවා. ඒ කොහොමද? මේ සමාජ ජීවත් වෙන මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප ගිනුම් කරන ක්‍රියාවට බලපානවා. ඒ කොහොමද පුතේ? හරි. ඒකට හොඳම උදාහරණයක් තමයි පුතේ මෙතන කවුරු හරි මුස්ලිම් ළමයෙක් ඉන්නවද? මුස්ලිම් ළමයෙක් ඉන්නව නේද පුතේ? අපේ අර මාලිගාවත් දුව ඉන්නවද පුතේ? ඉන්නව නේද? ඔව් සර් ඉන්නවා. පුතේ දැන් ඒගොල්ලගේ ආගමේ මුස්ලිම් ආගමේ විදියට පුතේ දැන් මේ සිතුම් පැතුම් ගිනුම් කරන්න බලපෑම හැටි මම මේ උගන්වන්නේ. මුස්ලිම් ආගමේ විදියට පුතේ සල්ලි පොලියට දෙන්න බෑ. මේ සල්ලි පොලියට දෙනවයි කියලා කියන්නේ කාටද සල්ලි ටිකක් දීලා පොලියට ගන්නෙ. ඒක පුතේ මුස්ලිම් ආගමේ විදියට ඒගොල්ලගේ විශ්වාසය විදියට ඒක තහනම් මුස්ලිම් ආගමේ විදියට. මුස්ලිම් ආගමේ විදියට ඒක තහනම්. හරිද? එතකොට පුතේ ඒ මුස්ලිම් කට්ටියට ඉතුරු කිරීම කරන්න මුස්ලිම් කට්ටියට පුතේ ඉතුරු කිරීම කරන්න බැංකුවල තියෙනවා වෙනම ඉස්ලාමික් බැංකු ඒකක. හරිද? තියෙනවා. ගොඩාක් මුස්ලිම් කට්ටිය ජීවත් වෙන ප්‍රදේශවල මඩකලපුව පැත්තේ පුතේ කාත්තන්කුඩිය කියලා මම බලහලා ඇති පැත්තක්. ඒ කාත්තන්කුඩිය තමයි පුතේ ලංකාවේ එක වර්ග කිලෝමීටරයක් ඇතුළත වැඩිම ජනගහනයක් ජීවත් වෙන්නේ කාත්තන්කුඩියේ. හරිද? ඒ මුස්ලිම් මිනිස්සු ගොඩාක් ඉන්නේ පැත්තේ. එතකොට ඒ කාත්තන්කුඩිය උත්තේ මුස්ලිම් බැංකුව එක වෙනම තියෙනවා. කොළඹක් තියෙනවා. හරිද? බැංකුවල තියෙනවා පුතේ වෙනම හැම බැංකුවම වගේ වෙනම මේ ඉස්ලාමික් බැංකුව එකක් වෙනම තියෙනවා. එතකොට ඇයි ඒ ඉස්ලාමික් බැංකුව එකක් වෙනම පිටවල තියෙන්නේ? ඒ එතනේ ආගමේ බලපෑම ගිණුම් කරන්නට බලපාලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මුස්ලිම් ආගමේ ඇදියට සල්ලි පොලියට දෙන්න බෑ. නමුත් ලාභ ලබන්න පුළුවන්. එතකොට බැංකුවේ සල්ලි දැම්මම දැන් අපි සල්ලි දැම්මම අපිට දෙන්නේ බැංකුවෙන් පොලියක්. නමුත් අර ඉස්ලාමික් බැංකුවේ එක අපි ඉතුරු කරාම අපිට ලැබෙන්නේ පොලියක් නෙමෙයි. මොකක්ද හම්බෙන්නේ? මොකද පුතේ හම්බෙන්නේ? ලාභයක්. ඉතින් අර වචනේ හද නැද්ද වචනේ? ඔව් ලාභය. ඒකට පුතේ එතන ඒක ලාභය අපිට පොලියක් දෙන්නත් ඒගොල්ලන්ට ලාභය කියලා එකක් දෙන්නත් එතන බලපෑවේ. එතනේ සමාජය නේද බලපෑවේ. සංස්කෘතිය නේද බලපෑවේ. හරි. අනුපතේ ගිනුම් කරණයට සමාජ සංස්කෘතිය බලපාන තවත් එක තැනයි. ඒකට අපි ගත්තොත් එහෙම පන්සල් පල්ලි කෝවිල් වල හරිද? පන්සල් පල්ලි කෝවිල් වල මේ ආශ්‍රිතව තියෙනවා පන්සලේ තියෙනවා දායක සභාවක්. පල්ලියේ තියෙනවා පුතේ මොකක් හරි සමිතියක්. දැන් ඒවයි පුතේ ගිනුම් හදන්න වෙනම ක්‍රම තියෙනවා. සමාජ මුදා ගිනුම කියලා එකක් හදනවා. හරිද? ඒවයි පුතේ ලාභෙ නෙමෙයි හොයන්නේ. ඌනතාවයේ අතිරික්තය කියලා එකක් හොයන්නේ. ඒක අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඒතර ඒ ලාභ අරමුණු කරනවා සංවිධාන බිහි වෙන්නේ ඔය සුබසාධක සමිති පුතේ සුබසාධක සමිති ආමංගල්‍යදාර සමිති හරිද? ඒවා බිහි වෙන්නේ මේ සමාජීය අවස්ථාවෙන්ට අනුවනේ. ඒතර පුතේ ඒවයි ගිනුම් කරන්න වෙනම ක්‍රම තියෙනවා. ඒවා ගිණුම් කරන්න බලපාලා තියෙනවා දැක්කද? ඔව්. ලියාගන්න පුතේ සමාජ සංස්කෘති පරිසරයත් විචල්යන් ආකල්ප හරි සිරිත් විරිත් පළට පළ ලියන්න ආකල්ප මිනිසුන්ගේ ආකල්ප පුතේ ආකල්පට උදාහරණයක් තමයි ඔය අපි දැන්ටත් කියන්නේ සල්ලි පොතේ දානවා කියලා නේද? සල්ලි පොතේ දානවා කියන අපි දැන්ට කියන්නේ බැංකුව කියලා සල්ලි දැම්ම පොතේ දානවා කියලානේ කියන්නේ. පුතේ පොතේ දානවා කියන කතාව එන්නේ මෙහෙමයි. ඉස්සර මිනිස්සු බැංකුව වලට සල්ලි දාලා නැහැ. තමන් ගාව තියෙන සල්ලි ගෙනල්ලා බැංකුවල තැන්පත් කරන්නේ නැහැ. මොකද කරන්නේ? මේ වගේ පොතක් අරගෙන පුතේ දැන්ටත් ඕගොල්ලොත් කරන්නේ. අලුත් නෝට්ටුවක් එහෙම වුණා මේ පොත ඇතුලේ දාලා තියන්නේ. පොත ඇතුලේ මෙහෙම දාලා තියෙනවා සල්ලි ටික. ඉස්සර මිනිස්සු පුතේ ඒකයි කරලා තියෙන්නේ. බැංකුව වලට ඇවිල්ලා නැහැ සල්ලි. මිනිස්සු ඉතුරු කරනවා කියන්නේ මේ පොතක් ඇතුලේ දානවා. පොතේ දානවා. ඇයිද පුතේ කිව්වේ? අර ලිප් බොක්කේ හංගනවා කියන කතාව අහලා තියෙනවද ඔයගොල්ලෝ? ලිප් බොක්ක කියන්නේ මොකද්ද පුතේ? දැන් නම් ගෑස් ලිප් තියෙන නිසා පුතේ ලිප් බොක්ක කියන එක දන්නේ නැහැ ඔයගොල්ලෝ. හරිද? පුතේ අර දර ලිප් වගේන් උයද්දි හරිද? ඒ දර දාලා තියෙන යට මිනිස්සු ඉස්සර මිනිස්සු කැටේම සල්ලියෙම හංගන ලිප් බොක්කේ. ඒ කියන්නේ අර ගල් තුන යට තියෙන්නේ ඒක එතන හාරලා පුතේ යට වල දානවා. තමන්ගේ වටනා කියන සල්ලි රත්තරන් බඩු ඒවා ලිප් බොක්කේ හංගනවා.
පැහැදිලිද මම කියපුවා අදගේ අද ඒවට පුතේ බැංකුවල වෙනම තියෙනවද නැද්ද සේප්පු තියෙනවා ඉස්සර ඒවා හැංගුවේ ලිප් බොක්කේ හොරා දන්නව ඉතින් මෙතන තමයි බඩු තියෙන්නේ කියලා හරිද හොරා ආපු ගමන් ඒක අරලා අරයි යනවා හරි ලිප කියන්නේ පුතේ හරි ඒ වගේ ඉස්සර පුතේ පොතේ සල්ලි දානවා කියන්නේ මේක එතකොට මිනිස්සුන්ට ලොකු සල්ලි කොලයක් හම්බුනහම මිනිස්සු ඉස්සර මිනිස්සු බැංකුවට දාන්නේ ඒක. ගෙදර පොතේ දාගෙන ඉන්නවා. ඕක පොතේ 1970 ගණන් වල ලංකාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබිලා තියෙනවා. 1970 ගණන් වල. පොතේ 70 ගණන් වල දැන් ලංකාවේ දැන් නම් ලොකුම සල්ලි කොලේ 5000 කොලේනේ නේ. ළඟ 10000 කොලේකුත් එයි. එයි මන් දන්නේ. හරිද? දැන්ට 5000 කොලේනේ. පොතේ මට මතක ඇති කාලේ තමයි 10 කොලේ 500 කොලේ ලංකාවේ අච්චු ගැහුවේ. 10 කොලේ 500 කොලේ 80 ගණන් වල. හරි. එතකොට ඊට කලින් 70 ගණන් වල පුතේ ලංකාවේ තිබිලා තියෙන්නේ වැඩිම සල්ලි කොලේ 100 කොලේ රුපියල් 50 කොලේ. 1970 ගණන් වල ලංකාවේ වැඩිම සල්ලි කොලේ 100 කොලේ 50 කොලේ. දැන් ඒතකොට 5000 කොලයක් ගන්න හේතුව ඇයි? උද්දමනේ. භාණ්ඩාසය වල මිල වැඩි වෙලා. ඒතර පුතේ අර සල්ලි ගොඩාක් අරන් යන එක නැති කරන්න තමයි 100 කොලෙන් 5000ක් අරන් යන්න ගියොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ දැන්. 100 කොලින් ලක්ෂයක් අරන් යන්න ගියොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. අර උද්දමන නිසා තමයි ලොකු සල්ලි කොල අච්චු ගහන්න වෙලා තියෙන්නේ. ඒක නම් සිම්බාබ්වේ බැංකුවේ ඩොලර් ට්‍රිලියන එකක ලොකුම සල්ලි නෝට්ටුවක් අච්චු ගහුවයි කියලා කිව්වේ. හරි. එතකොට මේ 1970 ගණන් වල ලංකාවේ තිබිලා තියෙන ලොකුම සල්ලි කොලේ 100 කොලේ 50 කොලේ. ඉතින් රජයේ 100 කොලේ 50 කොලේ මිනිස්සුන්ගේ අතට යවනවා. මිනිස්සුන්ගේ අතට ඒවා ගියායින් පස්සේ බැංකුවට එන්නේ නැහැ. ඇයි? මිනිස්සු පොතේ දානවා. ඒ කියන්නේ පොතේ දානවනේ දැන් ඔයගොල්ලෝ දන්න දේ පොතේ දානවා කියුවම බැංකුවට එනවා කියන්නේ නෑ නේ. ගෙදර පොතක් තියාගෙන ඒක ඇතුලේ දාගන්න. එතකොට මේ සල්ලි කොල බැංකුවලට ආවේ නෑ. රජයට ලොකු ප්‍රශ්නයක්. මේ යන සල්ලි ටික සංසරණය වෙන්නේ නෑ. මිනිස්සුන්ගේ අතට යනවා මිනිස්සු ඒ ටික තියාගෙන බැංකුවලට ආවනම් පුතේ අවුලක් නෑනේ. හරි. ඕකට කරපු විකල්පේ මොකද්ද ලංකාවේ රජයේ? ඒ කාලේ ඒක මුදල් ඇමතිවරයෙක් හිටියා එන්.එම්. පෙරරා කියලා. ඔය යටිඅන්තර පැත්තේ මම හිතන්නේ. හරිද? එන්.එම්. පෙරරා කියලා මුදල් ඇමතිවරයෙක් හිටියා. පුතේ එයා මොකද්ද කරේ? 1971 මේක කරේ ලංකාවේ. ඕක මේ ළඟදී ඉන්දියාවේ මෝඩි කියන්නේ දැන් ඉන්දියාවේ නගරදී මෝදිත් මේ දැන්ට අවුරුදු 4කට 5කට වගේ උඩදී එක් කරා. මේ ලංකාව 71 කරපු එක. මොකද්ද? ඒ කාලේට මුදල් ඇමති ලංකාවේ තිබ්බ සියලුම 100 කොලයි 50 කොලයි අවලංගු කරා. ඒ කියන්නේ කාලයක් දුන්නා සති දෙකක වගේ සතියක් දෙකක කාලයක් දීලා තියෙනවා. තියෙන කට්ටිය බැංකු වලට ඇවිල්ලා අලුත් 100 කොලේ 50 කොලේ අරන් යන්න තියෙන කොල අහෝසි කියලා. එතකොට මේ ටික ආවද නැද්ද? ටිකක් ඇවිල්ලා තියෙනවා ටිකක් ඇවිල්ලාම නැහැ. හරි? එතකොට මේ ආකල්ප මිනිස්සු බැංකු වලට එන්නේ නැති ආකල්ප පුතේ මම බැලුවේ ඒක කියලා දුන්නේ ඔයගලන්ට ආකල්ප කෙනෙක් ගිනුම් කරන්න බලපානවා ආකල්ප සිරිත් විරිත් ගිනුම් කරන්න බලපානවද? බලපානවා. ඒක අවුරුදු සිරිත් විරිත් කියලා කියන්නේ. හරිද? අවුරුදු නැකත ලැබු ගමන් ගනුදෙනු කරන මිනිස්සු බැංකුවට දුවනවානේ. මත් දැකලා තියෙනවනේ. ඒතර ඒවත් පුතේ ගිනුම් කරන ක්‍රියාවට බලපානවා. හරි. ඒකට තෑග්ගක් දෙනවා සල්ලි දැම්මහම ඒ සල්ලි ටික මාස 6ක් යනකම් ගන්න බෑ. හරි සිරිත් විරිත් විශ්වාස ඊළඟ කියන්නේ විශ්වාස ඔය කලියන පුරුදු කියන වචනේ පුතේ පුරුදු විශ්වාස පුරුදු ජන සංඛ්‍යාව
හරි ජන සංක්‍රමණ ජන සංක්‍රමණ ඔගොල්ලෝ උදාහරණයක් ගන්නදී ජන සංක්‍රමණ වලට සංක්‍රමණ කියන වචනේ තේරෙනවනේ. දැන් අප්‍රිකානු රටවල් වල බිස්නස් කරන්නේ ගොඩක් ඉන්දියාවෙන් ගිය කට්ටිය. එතකොට මේ ඒවයි ඔක්කොම account වල ඉන්නේ ඉන්දියාවෙන් ගිය account වල. හරිද? එතකොට ඒ රටේ ඒකට ගිණුම් කරන විදිහේ ජන සංක්‍රමණයේ බලපෑමක් කරලා දිනවද නැද්ද? කරලා තියෙනවා. තව එකක් ලියාගන්න පුද්ගල ජීවන රටා. තව එකක් ලියාගන්න පුද්ගල ජීවන රටා. පුද්ගල ජීවන රටා. පුද්ගල ජීවන රටා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ එක එක කාඩ් එක එක රැලි කියලා කියන්නේ. ලංකාවේ චිත්‍රාදින රැලි ඒ වගේ එක එක මිනිස්සුන්ගේ විතර කාලෙන් කාලෙ රැලි එනවා. දේශීය ආහාර ගන්න ඕනේ කියලා කාලෙක. දැන් කාබනික වගාවට. මිනිස්සුන් යනකොට දේශීය ආහාර ගන්න ඕනේ මේ පිටරට ඒවා හරියන්නේ නැහැ ලෙඩ කියලා යනවා. එතකොට ඒ දේශීය ආහාර රටාවට මිනිස්සුන්ගේ ජීවන රටාව ඒවට හුරු වුණාම ඒ සම්බන්ධ ව්‍යාපාර ඇති වෙනවා. ඒතකොට ඒවා ගිණුම් කරන්නට බලපානවා. හරි. පුද්ගල ජීවන රටා. ලියාගන්න උදාහරණ මුස්ලිම් ආගමට අනුව මුදල් පොලි කිරීමට නොහැකි වීම. මුස්ලිම් ආගමට අනුව මුදල් පොලි කිරීමට නොහැකි වීම. කියන්නේ සල්ලි පොලියට දෙන්න බෑ. කියන්නේ පොලියට දෙන්න බෑ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමක සල්ලි දාන්න බෑ කියන එකනේ ඒකේ. හරි. ඒගොල්ලන් ලාභ ලබන්න පුළුවන්. එතකොට මුස්ලිම් ආගමට අනුව සල්ලි පොලි කරන කියන්න තව එතකොට ලාභ අරමුණුගත් සංවිධානවල ලාභ අරමුණු කර නොගත් සංවිධානවල තව දෙවෙනි උදාහරණේ ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ඒක අපිට වෙන පාඩමක් විදිහට තියෙනවා ලාභ අරමුණු කර නොගත් සංවිධානවල ගිණුම් කරන කටයුතු සඳහා වෙනම ක්‍රම භාවිතා කිරීම අහපු ප්‍රශ්න නම් මට පැහැදිලි වුණේ ආයි අහනවද? ප්‍රශ්න පුතේ පැහැදිලි වුණේ නැහැ, ඇහුන්නේ නැහැ. ආයි කියන්නේ කියලා සර් කිව්වා. ඔව් ආයි කියන්නේ කියලාද කිව්වේ? හරි. ඉතින් මොකද මම කිව්වේ? ලාභ අරමුණු කරනගත් සංවිධානවල ලාභ අරමුණු කරනගත් සංවිධානවලට වෙනම ගිණුම් කරන ක්‍රම තිබීම භාවිතා කිරීම. ඔය සුබ සාධක සමිති, අවමංගලදාර සමිති කියලා තියෙන බුදු ඒවයි වෙන වෙනම විදියට ඒවයි සමාජික මුදල් ගිණුම් හදනවා එක එක ක්‍රම තියෙන ඒවයි ඒවා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. තව උදාහරණ ලියන්න ඉඩ තියෙනවනේ. ඉඩ තියෙනවා. ලියමු තව උදාහරණයක්. දේශීය ආහාර ලබා ගැනීමට පුද්ගලයන්ගේ ජීවන රටාව වෙනස් වීම. දේශීය ආහාර ලබා ගැනීමට පුද්ගලයන්ගේ ජීවන රටාව වෙනස් වීම. හරි. සර් අර ලාභ අරමුණු කර නොගත් සංවිධානයක චුට්ටක් කියනවද?
ලාභ අරමුණු කරන ගස් සංවිධානවල ගිණුම් කටයුතු සඳහා වෙනම ක්‍රම භාවිතා කිරීම. ලාභ අරමුණු කරන ගස් සංවිධානවල ගිණුම් කරන කටයුතු සඳහා වෙනම ක්‍රම භාවිතා කිරීම. හරිද? ලාභ අරමුණු ගස් සංවිධාන කිව්වේ සමිති කියලා කියන්නේ සුබසාධක සමිතිය, අවමංගල්‍යදාර සමිතිය, වෘත්තීය සමිතිය ඒවයි ඈ. හරි. ඒවයි ගණන් හදන්න පුතේ වෙන මොකද? ඒ ලාභ අරමුණු ගස් සංවිධාන බිහි වෙන්නේ සමාජීය අවස්ථාවට අනුවනේ. පුතේ අරක ලිව්වද තුන්වෙනි එක දේශීය ආහාර ලබා ගැනීමට තුන්වෙනි උදාහරණය මම මෙයයි කියන්නේ තුන්වෙනි උදාහරණය දේශීය ආහාර ලබා ගැනීමට පුද්ගලයන්ගේ ජීවන රටාව වෙනස් වීම. දේශීය ආහාර ලබා ගැනීමට පුද්ගලයන්ගේ ජීවන රටාව වෙනස් වීම. හරි. පළවෙනි උදාහරණය තාම ලියා ගන්න බැරුණා නම් පළවෙනි උදාහරණය මම ආයි කියන්නම්. මුස්ලිම් ආගමට අනුව මුදල් පොලි කිරීම නොහැකි වීම. මුස්ලිම් ආගමට අනුව මුදල් පොලි කිරීමට නොහැකි වීම. හරි. ඒ අන්තිම පරිසරය තාක්ෂණික පරිසරය. හරිද? පස්වෙනි පරිසරය තාක්ෂණික පරිසරය. මේ ගිණුම් කරන ක්‍රියාවලියට බලපාන සාධක ටික අපි පරිසරය කියලා කතා කරේ. පළවෙනි එක ආර්ථික දේශපාලන පරිසරය, දෙවෙනි එක ශිල්පීය වෘත්තීය පරිසරය, තුන්වෙනි එක නෛතික පරිසරය, හතර සමාජ සංස්කෘතික පරිසරය, පහ තාක්ෂණික පරිසරය. මේ ටික උගන්වද්දී ඔයගලන්ට තේරෙන්නේ මේ පැහැදිලි කරන්න ගොඩක් තියෙනවා කියලා. නිකාන් කියවගෙන ගියා නම් පුතේ පරිසර පහයි මේවා කියාගෙන ගියා නම් පුතේ වැඩක් නැහැ. මම හිතනවා ඔයගලන්ට නොදන්න දේවල් දැනගන්න නැති කියලා. හරිද? පුතේ විෂයෙන් බාහිර දේවල් මම කියෙව්වේ නැහැ. විෂයට අදාළ දේවල් ටික තමයි පුතේ මම ඔක්කොම කිව්වේ. හරි. තාක්ෂණික පරිසරයට අදාළ විචල්යන් ලියා ගන්නකො. තාක්ෂණික පරිසරයට විචල්යන් ලියා ගන්න. පරිගණක තාක්ෂණය, පරිගණක තාක්ෂණය, පරිගණක තාක්ෂණය ලිවනේ. ඒ කියන්නේ පුතේ ඉස්සර මේ ගිණුම් කරන කටයුතු වලට ඔක්කොම පුතේ පෑන්, පැන්සල්, පොත් භාවිතා කරලා අතින් ටී ගිණුම් මෙහෙම අතින් ඇදලා මේ ගිණුමට හර මේ ගිණුමට බැර කියලා අතින් කරේ. නම් පුතේ අද ඒවට ඔක්කොම තියෙනවා මොනවද? කම්පියුටර්ස් පැකේජස් තියෙනවා. අද තියෙන්නේ ඩේටා ටික එන්ටර් කරන්න විතරයි. ඔක්කොම ටික පුතේ ලාභේ හැදිලා ලාභේ පිළියෙල කරලා මූල්‍ය තත්ත්වය ඔක්කොම ටික වත්කම් මොනවද, වක්කීම් මොනවද, හිමිකම් මොනවද, ආදායම් ටිකේ මුළු ආදායම් කීයද, මුළු වියදම් කීයද, ලාභේ කීයද කියලා ඔක්කොම මේ ඩේටා ටික එන්ටර් කරපු ගමන් ෂණයෙන් පිළියෙලලා එනවද නැද්ද? එනවා. හරිද? ඔක්කොම පුතේ පරිගණකයද. අද බැංකු වලට ගිහිල්ලා පුතේ බැංකු වලට ගිහිල්ලා ඔයගොල්ලෝ දැකලා නැහැනේ දැන් අතින් ලියලා දෙන්නේ නැහැනේ කිසි දෙයක්. කොම් පරිගණක ඉස්සර පුතේ ඔය ඉස්සර පාස් පොත හරි ලොකුයි. ඔයගොල්ලෝ එක්සයිස් පොතක් විතර සයිස් පුතේ ඉස්සර බැංකුවක පාස් පොත. ඇයි අතින් ලියලා දෙන්නේ පුතේ? ඒ කියන්නේ මේ 1980 ගණන් වල මුල මං කියන්නේ 80 ගණන් වල 90 ගණන් වල වෙද්දී පුතේ පරිගණකය 90 ගණන් වල පරිගණකය ආවා. ඒ 80 ගණන් වලදී පුතේ ඔක්කොම බැංකුව වල අතින් ලියලා දෙන්නේ. බැංකුවේ සල්ලි දැම්මම අතින් ලියලා දෙන්නේ. අර දැන් ඔයගලන්ට ඔය print කරලා දෙන්නේ පුතේ. පාස් පොතේ ලියලා දෙන්නේ. print කරලා දෙන්නේ ඒක අතින් ලියලා දෙන්නේ. නමුත් වර්තමානයේ වෙද්දී ඔක්කොම පුතේ දැන් පරිගණකගත වෙලා තියෙන්නේ. පරිගණක තාක්ෂණය තව එකක් ලියා ගන්න. නව තාක්ෂණික උපකරණ භාවිතය, නව තාක්ෂණික උපකරණ භාවිතය, නව තාක්ෂණික උපකරණ භාවිතය, නව තාක්ෂණික උපකරණ භාවිතය. ඉගැමදේ බාණ්ඩ නිෂ්පාදිත දිනේ අරවා මේවා ඔක්කොම ටික අර බාකෝඩ් එකේ එහෙම තියෙන්නේ. අර බාකෝඩ් මැෂින් එකට ඇල්ලුවාම දැන් ඔයගොල්ලෝ කඩේකට ගියත් සුපර් මාකට් එකකට ගියත් බාණ්ඩේ මිල ඉතින් මෙහෙම ටයිප් කරන්න දෙයක් නැහැ නේ. බාකෝඩ් එක ඇල්ලුවාම ඔක්කොම වදිනවද නැද්ද? වදිනවා.
නව තාක්ෂණික භාවිතය තාක්ෂණික පරිසරයත් විචල්යන් මම මේ කියන්නේ පළවෙනි එක පරිගණක තාක්ෂණය දෙවැනි එක නව තාක්ෂණික උපකරණ භාවිතය හරි තුන්වෙනි එක නව sannivedana තාක්ෂණය ඒ කියන්නේ පුතේ පරිගණකයත් එක්ක දුරකථනයේ සම්බන්ධ වීම තමයි ප්‍රධානම දේ. ඔය 90 ගණන් වල මුල් කාලේ පුතේ ඉන්ටර්නෙට් කියලා જાතියක් තිබ්බේ නැහැ. දැන් පුතේ ඔක්කොම ගෙවීම් කරන්නේ ඔක්කොම ඔන්ලයින්ද නැද්ද දැන්? ඔන්ලයින් ගෙවන්න ඒකට පුතේ ඒක නව sannivedana තාක්ෂණය ගිණුම් කරන්න බලපෑවා. ඉස්සර පුතේ බිලක් ගෙව්වහම විදමු ලයිට් බිල ටෙලිෆෝන් බිලක් ගෙව්වයි කියලා. ඒක අද අපි ගෙව්වොත් අපේ බිල ගෙව්වයි කියලා වැඩි තව සති දෙකකින් විතර තමයි වැටෙන්නේ. නමුත් දැන් අද වර්තමාන වෙද්දී මේ වෙලාවෙම ගෙව්වාම වාට මේ වෙලාවෙම මැසේජ් එක එනවනේ හරි බිල සෙටල් කියලා. හරි. ලියන්න පුතේ උදාහරණ 1 ගෙවීම් සඳහා උදාහරණේ පළවෙනි උදාහරණ ලියා ගන්න. ගෙවීම් සඳහා ඔන්ලයින් ගෙවීම් ක්‍රම හඳුන්වා දීම ගෙවීම් සඳහා ඔන්ලයින් ගෙවීම් ක්‍රම හඳුන්වා දීම ගෙවීම් සඳහා ඔන්ලයින් ගෙවීම් ක්‍රම හඳුන්වා දීම ඉවනේ ගෙවීම් සඳහා ඔන්ලයින් ගෙවීම් ක්‍රම හඳුන්වා දීම තව උදාහරණ තියෙනවා ලියන්න. ඉතින් ඔයගොල්ලෝ accounting කියලා ආයේ පළවෙනි පාඩමේ එක ගානක්වත් හදන්න තිබ්බේ නැහැ කියලා දැක්කනේ. අපිට දෙවෙනි පාඩමේ ඉඳලා අපිට ගණන් හදන්න තියෙනවා. ඉවනේ පළවෙනි උදාහරණේ ගෙවීම් සඳහා ඔන්ලයින් ගෙවීම් ක්‍රම යොදා ගැනීම. 3 පරිගණක ආශ්‍රයෙන් ගිණුම් තැබීම 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 එතකොට තව එකක් ඒ ඔය ඉස්සර රත්තරන් බඩු එහෙම ඒවයි අගේ මනිද්දි පුතේ අර උරච්චි කළා ගලක උරච්චි කළා තමයි ඒක රත්තරන්ද කියලා බලන්නේ. නමුත් අද එහෙම ඕනේ නැහැ පුතේ. අද ඒවට කැරට් කීයද බර කොච්චරද කියලා බලන්න වෙනම අර දැකලා තියෙන පුතේ වෙනම මැෂින් එකක් තියෙනවා. ඒකට කියන්නේ ඩෙන්සිමීටරය. ලියා ගන්න. රත්තරන් භාණ්ඩ අලෙවි කිරීමේදී රත්තරන් භාණ්ඩ අලෙවි කිරීමේදී ඩෙන්සිමීටරය භාවිතා කිරීම හරි. පුතේ පරිසරයට අදාළ ටික අපි කතා කරලා ඉවර කරා. පොඩ්ඩක් එන්න ටියුට් එක තියෙන ළමයි නැති ළමයිට නම් පොඩි ගැටලුවක් වෙයි. හරි ටියුට් එක තියෙන ළමයි එන්න ටියුට් එකේ අන්තිම පිටුවට එන්න පුතේ. පුතේ තාක්ෂණික පරිසරය යටතේ සාධක ටික තමයි මම කිව්වේ. තාක්ෂණික පරිසරය යටතේ කියපු සාධක ටික ආයෙ අහගන්න. තාක්ෂණික පරිසරය යටතේ පුතේ මුලින්ම කිව්වේ පරිගණක තාක්ෂණය ඉවද නව තාක්ෂණික උපකරණ භාවිතය
නව sannivedana තාක්ෂණය. ඉතින් ඔයගලන්ට සිග්නල් අවුල් වෙලා මොනවා හරි අවුලක් වුණොත් පුතේ මේක රෙකෝඩින් එක ඔයගොල්ලෝ දාන්න මම හැමදාම දානවා කියලා YouTube එකේ. හරි? එකෙන් බලා ගන්න පුළුවන් පුතේ මගේ අරිච්ච තැන් ටික. පුතේ මේ නොවැම්බර් මාසෙත් පන්තිය ඔන්ලයින්ම තමයි යන්නේ. නොවැම්බර් මාසෙත් පන්තිය ෆිසිකල් පන්තියක් නෑ නොවැම්බර් මාසයේ ඔන්ලයින්මයි යන්නේ. පුතේ උදාහරණ ලියා ගන්න බැරිච්ච ළමයි ඉන්නවද? තාක්ෂණික පරිසරයේ උදාහරණ ගෙවීම් සඳහා ඔන්ලයින් ගෙවීම් ක්‍රම යොදා ගැනීම ගෙවීම් සඳහා ඔන්ලයින් ගෙවීම් ක්‍රම යොදා ගැනීම පරිගණක ආශ්‍රයෙන් ගිණුම් තැබීම පරිගණක ආශ්‍රයෙන් ගිණුම් තැබීම ඉවල හරිද? රත්තරන් භාණ්ඩ අලෙවි කිරීමේදී ඩෙන්සිමීටරය වැනි උපකරණ භාවිතය. රත්තරන් අලෙවි කිරීමේදී ඩෙන්සිමීටරය වැනි උපකරණ භාවිතය. හරි. පුතේ අන්තිම පිටුවට එන්න පොඩ්ඩක් ටියුට් එකේ. ටියුට් එකේ අන්තිම පිටුවට ආවද? පුතේ ඔය විභාග ප්‍රශ්න. ඔය පරිසරය කියන කොටසේ විභාගයට ආව ප්‍රශ්න. බලන්න පුතේ අන්තිම පිටුවේ 2 කියලා තියෙන ඉස්සෙල්ලාම. පහස් සඳහන් එක් ගිණුම් කරන විවාදයන් සඳහා බලපෑ ඇති ගිණුම් කරන පරිසර සාධකය නම් කරන්න. පහස් දාන්න එක් ගිණුම් කරන විවාදයන් සඳහා බලපෑ ඇති ගිණුම් කරන පරිසර සාධකය නම් කරන්න. එක පරිගණක ගිණුම් කරන ක්‍රම බිහි වුණේ මොන පරිසරය නිසාද පුතේ? අර ප්‍රධාන පහෙන් ලියන්න ඕනේ. තාක්ෂණික පරිසරය. පුතේ ඒකට උත්තරේ ලියන්න. තාක්ෂණික පරිසරය. ඔය විභාග ප්‍රශ්නයක් තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. ඉතින් අර උද්දමනයට බලපෑම් කරලා ගිණුම්කරණය කරන්න ඕනේ කියලා දැන් වර්තමානයේ කතා කරනවා උද්දමන ගිණුම්කරණය කියලා එකක්. ඉන්ෆ්ලේෂනරි ඇකවුන්ටින් කියලා. ඉතින් ඉන්ෆ්ලේෂනරි ඇකවුන්ටින් උද්දමන ගිණුම්කරණයක් පුතේ ආවේ මොන පරිසරයේ බලපෑම් නිසාද? ආර්ථික හා දේශපාලන පරිසරය. හරියටම හරි පුතේ. උද්දමන ගිණුම්කරණයක් බිහි වෙන්නේ පුතේ ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. හරිනේ? ආර්ථික හා දේශපාලන පරිසරය. ගිණුම් 3 ගිණුම් කරන ප්‍රමිතීන් වෙනස් කිරීම. පුතේ ගිණුම් කරන ප්‍රමිති තිබ්බේ මොන පරිසරයේද? ආර්ථික පරිසරය. නෑ. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. හරි. දැන් අපි දවස් 5ක් මේ පන්තිය කරලා තියෙනවා. දවස් 5 මොනවා හරි මගේ අරනොත් YouTube channel එකේ තියෙනවා 2023 කියන ඔයගොල්ලගේ all class කියන එකේ පුතේ videos දැන් අද එකත් එක අද එක තාම දැම්මේ නෑ දැම්මහම බලත හැකි. ඒතකොට videos දැන්ට 4ක් ඇති. මේ පාරණ ටික ඔයගොල්ලෝ බලා ගන්න පුතේ ටික. හිටියේ නැති ළමයි ඉන්නවා නම් note එක මොනවා හරි අඩුවක් තියෙනවා ඒකෙන් සම්පූර්ණ කරගන්න. හරි. හතර ගිණුම් තැබීම සඳහා නව සමාගම් පනත භාවිතය. නෛතික පරිසරය. නෛතික පරිසරය. ඒක නෛතික. ඔය විභාග ප්‍රශ්නයක් පුතේ. දැක්කද විභාග ප්‍රශ්න දෙන විදිය? ඒක තුන්වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ තුන්වෙනියට දීලා තියෙන එක. ආයතනයක පහස්දාන් ගනුදෙනු බාහිර පාරිසාධකවල බලපෑම් මත සිදුවිය. ආයතනයක පහස්දාන් ගනුදෙනු බාහිර පාරිසාධක මත සිදුවිය. එක් ගනුදෙනු ඇතිවීමට බලපෑ වඩාත් අදාළ වන බාහිර පාරිසාධකය සඳහන් කරන්න. ඔය පුතේ මට මතක හැටියට 2009 විභාගයට ආව ප්‍රශ්නේ. ඔය තුන්වෙනි ප්‍රශ්නේ කියලා තියෙන අන්තිම පිටුවේ. ඔක 2009 A level ප්‍රශ්නේ මට මතක හැටියට. ඩීසල් භාවිතය නිසා පරිසර සිදුවන හානි අහිතකර බලපෑම් හේතුවෙන්
රජයේ විසින් පනවන ලද බද්දක් වෙනුවෙන් ප්‍රතිපාදනය කිරීම. එතන රජයේ බද්දක් දාලා මොකද පරිසරය? ආර්ථික හා දේශපාලන පරිසරය. දැන් උත්තරය එන්න ඕනේ ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය. කවුරු හරි ළමයෙක් කොතනට නෛතික පරිසරය ලියලා තිබ්බත් වැරදි නෑ. හරිද? හරිම උත්තරේ ආර්ථික හා දේශපාලන පරිසරය. කවුරු හරි ළමයෙක් පුතේ උතනට නෛතික පරිසරය කියලා ලියලා තිබ්බත් වැරදිම නෑ. ඇයි වැරදිම නැත්තේ? පුතේ රජය බද්දක් අය කරායින් පස්සේ ඒක නීතියක් බවට පත් වෙනවා. එතකොට රජයේ බදු නොගෙව්වයි කියන්නේ දැන් නීතිය කඩ කිරීම. ඒ නිසා නෛතික පරිසරයත් වැරදි නෑ. නමුත් හරිම එක ආර්ථික හා දේශපාලන. ඊළඟ එක. ලෝක ආර්ථික අර්බුද නිසා ව්‍යාපාර කටයුතු වල සිදු වූ සීමාකම් හේතුවෙන් ඉවත් කරන ලද සේවකීන්ට වන්දි ගෙවීම. ලෝක ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාර කටයුතු වල සිදු වූ සීමාකම් හේතුවෙන් ඉවත් කරන ලද සේවකයන්ට වන්දි ගෙවීම. ලෝක ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාර කටයුතු වල සිදු වූ සීමාකම් හේතුවෙන් ඉවත් කරන ලද සේවකයන්ට වන්දි ගෙවීම. මොන පරිසරයේද? සේවකයෝ අපිට ඕන ඕන විදිහට ඉවත් කරන්න පුළුවන්ද? බෑ. ඒ මොකද්ද පරිසරය? ලෝක ආර්ථික අර්බුදය එක වෙන කතාවක්. අපි සේවකයෝ අයින් කළානේ. සේවකයෝ අයින් කරාම අපිට වන්දි ගෙවන්න සිද්ධ වුණා. මොකද්ද පරිසරය? නෛතික පරිසරය. පුතේ ඕනනම් අර අතන ඒක මට කියන්න බැරි වුණා. නෛතික පරිසරයට උදාහරණයක් දෙන්න ලියන්න සේවකින් අදාළ නීති රීති කියලා. නෛතික පරිසරය කියන තැන උදාහරණයක් විදිහට මේ අර සාධකයක් උදාහරණයක් මේ සාධකයක් විදිහට ලියන්න සේවකින් අදාළ නීති රීති. හරි එහෙනම් පුතේ ඔය ලෝක ආර්ථික අර්බුද නිසා ව්‍යාපාර කටයුතු සිදු සීමාවෙන් ඉවත් කරන සේවකන වන්දි ගෙවීම සිදුවීම නෛතික පරිසරය. එතනට නෛතික පරිසරය. කවුරු හරි ආර්ථික හා දේශපාලන පරිසරය කියලා ලියලා තිබ්බත් වැරදිම නෑ. ඇයි ඒ ලෝක ආර්ථික අර්බුද නිසානේ සේවකව අයින් කරන්න උනේ කියලා එහෙම ගන්න පුළුවන්. මොකද එතන හරිම උත්තරේ නෛතික පරිසරය. හරි. පුතේ මේ ප්‍රශ්නේ ගැන දැන් දැක්කද? එන්නකෝ එනම් පළවෙනි පිටුවට. පුතේ පළවෙනි පිටුවේ අපි ඉගෙන ගන්න තියෙන පාඩම්ෙන් සිලබස් එකට තියෙන පළවෙනි පාඩම දාලා ඒකෙන් පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි දෙකම ඉවරයි. නිපුණතා මට්ටම එක ඉවරයි දැන්. ඒකේ සති ඉවර කරා. අද නිපුණතා මට්ටම දෙක ඉවර කරා. ගිණුම් කරන පාසාදක වෙනස් වීම මත ගිණුම් කරන්නේ වෙනස් වීම ප්‍රවණතා සිදුවන ආකාරය විග්‍රහ කරයි. ගිණුම් කරන පරිසරය හැඳින්වීම ගිණුම් කරන බලපෑන සාධක වලට ගිණුම් කරන පරිසරයනේ පරිසාධක පාරිසරික සාධක පහ පාසාධක වෙනස් වීම ගිණුම් කරන සිදුවන ආකාරය බලපෑන අපි කතා කරානේ. ඒ ටික වෙලා තාපුදේ පළවෙනි පාඩමේ තියෙන එක කොටසයි. ඒ කොටස ලබන සතිය ඉවරයි. පුතේ ඔයා ලබන සතියේදී මම මේ ටියුට් එක ඉවරම කරනවා. හරිද? ඒ නිසා මේ පිටු අංක 16 ඉඳලා පිටු අංක 16 ඉඳලා තියෙන ප්‍රශ්න දැක්කද? පිටු අංක 16 ඉඳලා තියෙන ප්‍රශ්නේ පිටු අංක 16 ඉඳලා තියෙන ප්‍රශ්න ටික දැන් ඔයාලට කරන්න පුළුවන්. තව එකක් දෙකක් බැරි වෙයි අර තුන්වෙනි කොටස තියෙන ටික. පිටු අංක 16 ඉඳලා පිටු අංක 20 වෙනකන් තියෙන උදේ ප්‍රශ්න ටික කරලා තියන්න. ඉතින් අතන ශිල්පී ආවෘතිය බෑ. හරිද? ඒ නිසා ඒක ප්‍රශ්න ටික කරලා තියන්න. ඒ වගේම ඔයාලට අර වෙනම මේ ටියුට් එකත් එක්ක පේපරයක් හම්බුණානේ. ඒකත් කරලා තියන්න. හරි. එතකොට පුතේ ලබන සතියේදී එතකොට මේ ටියුට් එක ඉවරටම ඉවර වෙනවා. ඊළඟ සතියේදී අපිට පටන් ගන්න පුළුවන් මේක. එතකොට ලබන සතිය ඊළඟ සතිය ඇතුළත පුතේ ඔයගොල්ලෝ මේ ටියුට් එක අරන් තියාගන්න පුතේ. මේ ටියුට් එක ඔයගොල්ලෝ ගෙනල්ලා තියාගන්න ගන්න පුතේ. කාට හරි ගෙදරට ගෙනත් දෙන්න ඕන නම් මං කිව්ව මට WhatsApp message එකක් දාන්න කියලා. එතකොට මේ සබ් දෙක ඇතුළත මේක පටන් ගන්න කියලා ඔයගොල්ලන් ගෙදරට ලැබෙයි ටියුට් එක. නැත්තම් පුතේ ඔයගලන්ට අවිස්සාවේ ළමයින්ට ශ්‍රී සුමන්ට අවිල්ල ගන්න පුළුවන්. සසක්කේගේ ළමයින්ට පිළියන්දල සසක්කේට අවිල්ල ගන්න පුළුවන් පුතේ. හරි. රොටරිගේ ළමයි ටිකට උලන්නේ ඒගොල්ලන් මට මැසේජ් එකක් දාන්නකෝ. හරි. ඒ ටික ගැටලුවක් නැහැ නේ. හරි. එහෙනම් පුතේ අදට මෙතනින් පන්ති ඉවරයි. ඒක ලබන සතියේ බදාදායි පන්තිය තියෙනවා ඔන්ලයින්මයි. ඒක ලබන සතිය බදාදා කරාම මේ ටියුට් එක ඉවරයි. හරි. ආයුබෝවන් සර්. අරුවන් පුතේ.